සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක් වූ වප් මාස පුර 11ක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ ඔක්තෝබර් මාස 16 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වුණු මේ මොහොතේදී ලෝකයේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම සෝම් යදෝම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 58 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 57 පුරාවට අපි චිත්ත කාණ්ඩයට අයත් සිත් 89ත්, චෛතසික කාණ්ඩයට අයත් චෛතසික 52 පිළිබඳවත්, ඒ වගේම රූප කාණ්ඩයට අයත් රූප 28 පිළිබඳවත්, වගේම සංග්‍රහ කාණ්ඩයට අයත් සියලු සංග්‍රහ කාණ්ඩත් සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව අපි ආරම්භ කරන්නට යෙදුණා ඊටාම වටිනා බොහෝම සාකච්ඡාවට භාජනය වන වටහා ගැනීමට ඊටාම අසීරු වූ මාතෘකාවක් වන චිත්ත වීති කාණ්ඩය පියවරෙන් පියවර පැහැදිලි කර දෙන්නට. චිත්ත වීති කාණ්ඩය යටතේ මේ වන විට පාඩම් 12ක් අපි සාකච්ඡා කර අවසන් කරන්නට යෙදලා තිබෙනවා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ චිත්ත වීති කාණ්ඩයට අයත් 13 වෙනි පාඩමට යොමු වීමටයි. එනම් චිත්තක්ෂණ 14ක් නැති විභූතාරම්මන හා අවිභූතාරම්මන මනෝද්වාරික චිත්ත වීති පිළිබඳව දැන කියා ගැනීමටයි. ඉතින් අද දිනේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපේ ගෞරවනීය ආචාර්යන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියනට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදසනාභිධාන අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. අපේ ගෞරවනීය කාරුණික ආරාධනාව බොහෝම මෙත්සිතින් යුක්තව ශාසනාලයෙන් යුක්තවම සම්බුදු ශාසනයේ චිරස්ථිතිය පිණිසම පිළිගැනීමෙන් මේ උතුම් පරම ගම්බීර වූ අභිධර්මාර්ථයෝ අපට වටහා ගත හැකි ආකාරයෙන් නිසි ලෙස විවරණය කරමින් විභජනය කරමින් විස්තර කර දෙමින් පැහැදිලි කර දෙන්නා වූ මේ කර දෙමින් සියලු දෙනාට මේ උතුම් අභිධර්මය තමන්ගේ ජීවිතවලට ගලපා ගනිමින් මෙලව යහපත මෙලව සුභ සිද්ධිය මෙලව සුවපත් භාවය මෙන්ම ඝෝර කටුක සංසාරයෙන් එතරව උත්තරීතර වූ නිර්වාණ ශේම භූමියට පත්ව සදාතනික සැප ඇති නිවනින් සැනසීම පිණිසත් හේතුපනිශ්‍රය කරගන්නට හැකි ආකාරයෙන්ම පැහැදිලි කර දෙන්නා වූ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම් සභා මණ්ඩපයට සියලුම දෙනා වෙනුවෙන් පිළිගනු ලබනවා. සුපුරුදු පරිද්දෙන් අද දිනේදී මේ උතුම් වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් අපි සෑම සියලු දෙනාම එක්ව ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. වන්දනා කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනිමු. පිළිගෙන මේ උතුම් වැඩසටහන ආරම්භ කරන්නට යෙදෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං ආදෝකාස කමාමි බන්තේ සුඛී හොතු නිබ්බාන පච්චේ හොතු. ගෞරවනීය වහන්සේ පෞරාණික තේරවාදය 58 වැනි අභිධර්ම පුහුණුවටත් පාලි භාෂා පුහුණුවටත් සහ සම්බන්ධ වෙන්න ලෝකේ රටවල් ගණනාවක සිට බොහෝ දෙනෙක් බොහෝමත්ම ඕනෑ කමෙන් සෝම් යදොම ඔස්සේ අද දිනේදීත් සම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ අභිධර්ම පාඩම පාලි භාෂා පුහුණුවත් ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාදාභිවන්දනීයව ආරාධනා කර සිටිනවා ස්වාමීනි. අවසරයි ස්වාමීනි. හොඳයි අපි කවුරුත් නමස්කාර පාඨය කියමින් මුලින්ම බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් එක් දවසක් එක් වැඩසටහනක් සම්පූර්ණ කරන්නයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම අපිට තියෙන්නේ පසුගිය වාරේ අපි ලබලා දුන්න ප්‍රශ්න වලට ලියපු උත්තර බලන්න. ලියපු ටික තමන් ළඟට ගන්න අපි බලමු. මුලින්ම අනෝද්දාර වීති සම්බන්ධයෙන් ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ මනෝද්දාර වීති යනු කුමක්ද? පිළිතුර මනෝද්වාර වීති යනු ශුද්ධ මනෝද්වාරයට අරමුණක් ආපාතගත වීම හේතුවෙන් පහළවන චිත්ත වීතියුය. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. කාම ජවන වීති කීයද? ඒ මොනවාද? කාම ජවන වීති 9කි. ඒවා නම් සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති 5ය, සප්ත දශායුෂ්ක අවිභූතාරම්මන වීති 2ය, සප්ත දශායුෂ්ක නොවන විභූතාරම්මන වීතියය, සප්ත දශායුෂ්ක නොවන අවිභූතාරම්මන වීතියය. එතකොට හරි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. සප්ත දශායුෂ්ක කාම ජවන වීති පහළවන්නේ කිනම් අරමුණු ద్వාරයට ආපාතගත වීමෙන්ද? ඒ අරමුණු ලියා දක්වන්න. පිළිතුර සප්ත දශායුෂ්ක කාම ජවන වීති පහළවන්නේ සප්ත දශායුෂ්ක විභූතාරම්මන සහ සප්ත දශායුෂ්ක අවිභූතාරම්මන මනෝද්වාරයට ආපාතගත වීම හේතුවෙනි. එතකොට ඒ අරමුණු ලියා දක්වන්න කියන ප්‍රශ්නෙට ඊළඟට තියෙනවා පිළිතුර අපි බලමු. ඒ අරමුණු බලන්න වර්තමාන විභූතාරම්මන 22, ඊළඟට වර්තමාන අවිභූතාරම්මන 22 දක්වලා තියෙනවා. Tamanට බලා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. සප්ත දශායුෂ්ක කාම ජවන වීතීන්ගේ වීති සටහන් ඇඳ එහි කර්ම විපාක ක්‍රියා සිත් වෙන්කොට දක්වන්න. බලන්න. පළමු සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති සටහන. අපි බලමු මේකේ ක්‍රියා කර්ම විපාක සිත්. බලන්න මනෝද්වාරා වජ්ජනේ ක්‍රියාසිතක්. ඊළඟට ජවන් 7 කර්ම සිත්. ඒ රහතන් වහන්සේ හැර අනිත් පිරිසට. රහතන් වහන්සේට මේ ජවන් 7 ක්‍රියාසිත. ඊළඟට තදාරම්මන 2 හැම දෙනාටම විපාක සිත්. හොඳයි. එතකොට ක්‍රියා කර්ම විපාක. ඊළඟට දෙවන සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති සටහන. මනෝද්වාරා වජ්ජනේ ක්‍රියා. ඊට පස්සේ ජවන් 7 කර්ම සිත්. නමුත් රහතන් වහන්සේට ඒ 7 ක්‍රියා. ඊළඟට තදාරම්මන 2 විපාක. හොඳයි. ඊළඟට තෙවන සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති සටහන. මනෝද්වාරා වජ්ජනී ක්‍රියා. ජවන් 7 කර්ම. නමුත් රහතන් වහන්සේට ක්‍රියා. තදාරම්මන විපාක. ඊට පස්සේ සතරවන සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති සටහන. මනෝද්වාරා වජ්ජනය ක්‍රියා. ඊට පස්සේ ජවන් 7 කර්ම. රහතන් වහන්සේට ක්‍රියා. ඊළඟට තදාරම්මන 2 විපාක. හොඳයි. ඊළඟට පස්වන සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති සටහන. එතනදී මනෝද්වාරා වජ්ජනී ක්‍රියා. ජවන් 7 කර්ම. නමුත් රහතන් වහන්සේට මේ චිත්ත වීතිය පහළ වෙනකොට ක්‍රියා. ජවන් 7 ක්‍රියා. ඊළඟට තදාරම්මන 2 විපාක හැම දෙනාටම.
ඊළඟට පළමු සප්ත දශායුෂ්ක අවිභූතාරම්මන වීති සටහන. බලන්න මනෝද්වාර වජ්ජනේ ක්‍රියා. ඊට පස්සේ ජවන් 7 කර්ම රහතන් වහන්සේට පමණක් ක්‍රියා. ඊළඟට දෙවන සප්ත දශායුෂ්ක අවිභූතාරම්මන වීති සටහන. ඉතින් මනෝද්වාර වජ්ජනේ ක්‍රියා ජවන් 7 කර්ම නමුත් රහතන් වහන්සේට නම් ක්‍රියා. හොඳයි. එතකොට අද අපිට තියෙන්නේ මේ මනෝද්වාර වීති යටතේ තවත් වීති කීපයක් ඉගෙන ගන්න. දැන් අපි මේ දවස්වල ඉගෙන ගනිමින් ඉන්නේ මනෝද්වාර වීති. එතකොට පිරිස දන්නවා දැන් මනෝද්වාර වීති කියන්නේ මොනවද කියලා. එතකොට අපි අර මුලින් මේ ප්‍රශ්නවලදී පළවෙනි ප්‍රශ්නයක් තිබුණේ මේ මනෝද්වාර වීති කියන්නේ මොනවද කියලා. ඒකේ පිළිතුර විදියට තිබුණේ මේ ශුද්ධ මනෝද්වාරයට අරමුණක් ආපాతගත වීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති මනෝද්වාර වීති කියලා. එතකොට පිරිසට ගැටලුවක් ඇති වෙන්න ඇති මොකද්ද මේ ශුද්ධ මනෝද්වාරය කියන්නේ කියලා. එතකොට අපි දන්නවා මනෝද්වාරය කියලා කියන්නේ මොකද්ද කියලා භවාංග සිත. භවාංග සිත තමයි මනෝද්වාරය. එතකොට මෙතන ශුද්ධ කියන එකෙන් අදහස් කරන්නේ අමිෂ්ඨ කියන අර්ථය. අමිෂ්ඨ. ඒකට අමිෂ්ඨ මනෝද්වාරය. නැත්නම් අමිෂ්ඨ භවාංග සිත. අමිෂ්ඨ කියලා කියන්නේ සම්බන්ධයක් නැහැ කියන එක. අසම්බන්ධ. අසම්බන්ධ මනෝද්වාරය. නැත්නම් අසම්බන්ධ භවාංග සිත. එතකොට කුමක් එක්කද අසම්බන්ධ? පංචද්වාරත් එක්ක. පංචද්වාරත් එක්ක අසම්බන්ධ භවාංග සිත තමයි මේ ශුද්ධ මනෝද්වාරය කියලා කියන්නේ. පංචද්වාරයත් එක්ක සම්බන්ධ මනෝද්වාර භවාංග සිතකුත් තියෙනවා. ඒකට කියන්නේ මිශ්‍ර මනෝද්වාරය කියලා. මිශ්‍ර මනෝද්වාරය. දැන් පංචද්වාර කියලා කියන්නේ චක්ෂුද්වාරේ, සෝතද්වාරේ, ගහනද්වාරේ, જીවහද්වාරේ, කායද්වාරේ. මෙන්න මේ ద్వාරත් එක්ක යම් සම්බන්ධතාවයක් තියෙන භවාංග සිතට කියනවා මේ මිශ්‍ර මනෝද්වාරය කියලා. මේ පංචද්වාරත් එක්ක සම්බන්ධයක් නැති භවාංග සිතට කියනවා ශුද්ධ මනෝද්වාරය කියලා. ඒතර සම්බන්ධය කොහොමද ඇති වෙන්නේ කියන එක පිරිස දන්නවත් ඇති. පංචද්වාර වීතිවලදී අපි මතක් කරා මේ පංචද්වාර අතරින් යම් කිසි ద్వාරයකට අරමුණක් ආපాతගත වුණාට පස්සේ නැත්නම් මේ පංචද්වාර අතරින් යම් ద్వාරයක අරමුණක් ගැටුණාට පස්සේ ඒ ගැටෙන මොහොතේදීම භවාංග සිතටත් ඒ අරමුණ ආපాతගත වෙනවා කිව්වා. එතකොට අන්න ඒ අවස්ථාවේදී භවාංග සිතට අපි කියන මිශ්‍ර මනෝද්වාරය කියලා. ඇයි අර පංචද්වාර අතරින් යම් කිසි ద్వාරයක අරමුණ ගැටුණා. එතකොට ඒත් එක්කම තමයි මේ මනෝද්වාරෙත් ගැටෙන්නේ. මේ භවාංග සිතටත් ඒ අරමුණ ආපాతගත වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අර පංචද්වාරයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මේ භවාංග සිතට. ඒ නිසා මේකට කියනවා මිශ්‍ර මනෝද්වාරය කියලා. නමුත් ශුද්ධ මනෝද්වාරය කියලා කියන්නේ අර අරමුණක් පංචද්වාරයේ නොගැටීම පිරිසිදුවම මේ භවාංග සිතක ගැටෙනවා. නැත්නම් භවාංග සිතකට ආපాతගත වෙනවා අරමුණ. අන්න ඒ අවස්ථාවේදී භවාංග සිතට කියනවා ශුද්ධ මනෝද්වාරය කියලා. පංචද්වාරයේ අරමුණක් නොගැටි පංචද්වාරයේ කිසිම සම්බන්ධයක් නැතුව හුදු මේ භවාංග සිතට පමණක් යම් අරමුණක් ආපాతගත වෙනවා. අන්න ඒ අවස්ථාවේදී භවාංග සිත ශුද්ධ මනෝද්වාරය.
එතකොට මෙන්න මේ ශුද්ධ මනෝද්වාරයට අරමුණක් ආපాతගත වීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති වලට අපි කියනවා මනෝද්වාර වීති නැත්නම් මනෝද්වාරික වීති කියලා. එතකොට ඒක මතක තියාගන්න. එතකොට අපි ඒ චිත්ත වීති තමයි දැන් මේ ඉගෙන ගන්න. එතකොට අර මේ අපි මෙතෙක් ඉගෙන ගත්තා මේ මනෝද්වාර වීති යටතේ කාම ජවන වීති යටතේ චිත්ත වීති 7ක්. චිත්ත වීති 7ක් ඉගෙන ගත්තා. එතකොට ඒ සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති 5කුත් අවිභූතාරම්මන වීති 2කුත්. එතකොට දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ කුමන මනෝද්වාරික වීතිද කියන එක අපි චිත්ත වීති රූප සටහනෙන්ම පැහැදිලි කරගන්න. හොඳයි. එතකොට චිත්ත වීති මුලින්ම දෙකට බෙදෙනවා පංචද්වාර වීති මනෝද්වාර වීති. ඊළඟට අපි දැන් ඉගෙන ගන්න තියෙන්නේ මනෝද්වාර වීති. එතකොට නැවත දෙකට බෙදෙනවා මනෝද්වාර වීති කාම ජවන වීති සහ අර්පණා ජවන වීති කියලා. මේ දෙක අතරින් අපි ඉගෙන ගන්නේ කාම ජවන වීති. බලන්න කාම ජවන වීති කොටස් 4යි. ඒකේ මුල්ම කොටස සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති. කියන්නේ වර්තමාන සප්ත දශායුෂ්ක විභූතාරම්මනයක් ශුද්ධ මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති 5. ඊළඟට සප්ත දශායුෂ්ක අවිභූතාරම්මන වීති 2. වර්තමාන සප්ත දශායුෂ්ක අවිභූතාරම්මනයක් ශුද්ධ මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති 2. දැන් මේ වීති 7 අපි ඉගෙන ගත්තා. ඊළඟට අද අපිට තියෙන්නේ සප්ත දශායුෂ්ක නොවන විභූතාරම්මන වීතියත් සප්ත දශායුෂ්ක නොවන අවිභූතාරම්මන චිත්ත වීතියත් කියන මෙන්න මේ චිත්ත වීති දෙක ඉගෙන ගන්න. හොඳයි. එහෙමනම් අපි පාඩමට සම්බන්ධ වෙමු. පාඩම කියවන්නකෝ. අවසරයි ස්වාමීනි. පූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් රචිත අභිධර්ම මාර්ගය නම් මහානර්ග ග්‍රන්ථ රත්නෙහි 138 වැනි පිටුවෙහි සඳහන් චිත්තක්ෂණ 14ක් නැති විභූතාරම්මන වීතිය පාඩමයි මේ. චිත්තක්ෂණ 14ක් නැති වර්තමාන ඌද අතීත ඌද අනාගත ඌද කාමාවචර චිත්ත චෛතසිකයෝය. විඤ්ඤාති රූප දෙකය ලක්ෂණ රූප 4ය අතීතානාගත වන සප්ත රසායුෂ්ක රූප 20ය යන මේවායින් යම් කිසිවක් මනෝද්වාරයට හමු වීමෙන් භවාංග චලන භවාංගුපච්ඡේද මනෝද්වාරා වජ්ජනයන්ට අනතුරුව යම් කිසි කාම ජවනයක් සත්වරක්ද තදාරම්මණය දෙවරක්ද ඇතිවීමෙන් පසු භවාංග වන වීතිය 14 චිත්තක්ෂණයක් නැති විභූතාරම්මන වීතියය. වීති සටහන භ න ද ම ජ j j j j j j ත ත භ. එතකොට බලන්න අද ඒ මාතෘකාව චිත්තක්ෂණ 14ක් නැති විභූතාරම්මන වීතිය. චිත්තක්ෂණ 14ක් නැති විභූතාරම්මන වීතිය. එතකොට මෙතනදී මේ චිත්ත වීතියට අරමුණු වන නැත්නම් වීති සිත් වලින් ගන්න අරමුණු වලට චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැ. එකදු අරමුණකටවත් චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැ. ඒ නිසා තමයි චිත්තක්ෂණ 14ක් නැති කියලා කියන්නේ. ඒකට බලන්න මේ චිත්ත වීතියට මේ විභූතාරම්මන වීතියට
අරමුණු වශයෙන් පවතින මේ ධර්ම මොනවද කියලා මෙතනදී පැහැදිලි කරනවා. දැන් අපි දන්නවා කලින් චිත්ත වීති 7ට මනෝද්වාරික චිත්ත වීති 7ට අරමුණු වශයෙන් ගත්තේ සප්ත දශායුෂ්ක මේ රූප 22ක් චිත්තක්ෂණ 17ක ආයුෂ තියෙන වර්තමාන රූප 22 තමයි ඒ වීති 7ට අරමුණු වශයෙන් පැවතියේ. දැන් එතකොට බලන්න මේ මෙතන මේ සප්ත දශායුෂ්ක නොවන විභූතාරම්මන වීතියට අරමුණු වශයෙන් පවතින්නේ මොනවද කියන එක. හොඳයි. එතකොට මේකේ තියෙනවා චිත්තක්ෂණ 14ක් ආයු නැති වර්තමාන වූද අතීත වූද අනාගත වූද කාමාවචර චිත්ත චෛතසිකයෝය. විඤ්ඤාති රූප 2ය. ලක්ෂණ රූප 4ය. එතකොට මෙතනින් පැහැදිලි කරන්නේ චිත්තක්ෂණ 14ක් ආයු නැති වර්තමාන වූත් අතීත වූත් අනාගත වූත් කාමාවචර චිත්ත චෛතසික. මේ පළවෙනි කාණ්ඩේ. එතකොට මේ චිත්ත චෛතසික ධර්මයන්ට අපි දන්නවනේ චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැ. එක චිත්තක්ෂණයයි අවශ්‍යයි. එතකොට මෙතන දක්වන්නේ මේ තුන් කාලයටම අයිති කාමාවචර චිත්ත චෛතසික. එතකොට අතීත කාමාවචර චිත්ත චෛතසික ඊළඟට වර්තමාන කාමාවචර චිත්ත චෛතසික ඊළඟට අනාගත කාමාවචර චිත්ත චෛතසික. එතකොට අපි දන්නවා කාමාවචර සිත් තියෙනවා 54ක්. ඒ සිත්වල පහළ වෙන චෛතසික සියල්ලම තියෙනවා 52ක්. 52ක්. එතකොට ඒ සිත්වල සුදුසු පරිදි 52 පහළ වෙනවා. එතකොට මෙතන පැහැදිලි කරන්නේ අන්නේ කාමාවචර සිත් 54. ඒ වගේම මේවල පහළ වෙන චෛතසික 52 කියන මෙන්න මේ ධර්ම කොටාසේ මේ නාම ධර්ම අතීත වේවා වර්තමාන වේවා අනාගත වේවා අන්නේ අරමුණු මේ චිත්ත වීතිය පහළ වෙන්න ආරම්භන බවට පත් වෙනවා. එතකොට දැන් අපි අතීත කාමාවචර චිත්ත චෛතසික කියලා කියන්නේ පහළ වෙලා දැන් ඒවා නිරුද්ධ වෙලා. කාමාවචර සිත් 54 ඒවල සුදුසු පරිදි යෙදෙන චෛතසිකත් එක්ක කලින් පහළ වුණා. පහළ වෙලා දැන් නිරුද්ධ වෙලා. ඒකට දැන් ඒවා නැහැ. දැන් නිරුද්ධ වෙලා. අන්න ඒ අතීතේ පහළ වෙලා නිරුද්ධ වුණු කාමාවචර සිත් සහ චෛතසිකත් මෙන්න මේ චිත්ත වීතිය පහළ වීම සඳහා අරමුණු වශයෙන් මේ ගැනෙනවා. නැත්තම් ඒ අතීත කාමාවචර චිත්ත චෛතසික ධර්මයන් ශුද්ධ මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් මෙන්න මේ පළවෙනි චිත්ත වීතිය පහළ වෙනවා. චිත්ත වීතිය පහළ වෙන්න ඒ අරමුණු හේතු වෙනවා. ඒ වගේම තමයි වර්තමාන කාමාවචර චිත්ත චෛතසික මේ මොහොතේදී පහළ වෙන චිත්ත චෛතසික ධර්මත් මේ චිත්ත වීතිය පහළ වෙන්න හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි අනාගත කාමාවචර චිත්ත චෛතසික කාමාවචර සිත් සහ ඒවල පහළ වෙන චෛතසික. ඒකට අනාගත කාමාවචර චිත්ත චෛතසික කියලා කියන්නේ දැන් පහළ වෙලා නැහැ. අනාගතයේ පහළ වන අනාගතයේ පහළ වන චිත්ත චෛතසික ධර්මත් මෙන්න මේ චිත්ත වීතිය පහළ වෙන්න හේතු වෙනවා. මේ චිත්ත වීතිය පහළ වීම සඳහා මේ මනෝද්වාරයට ආපాతගත වෙනවා. ඊට පස්සේ පැහැදිලි කරනවා විඤ්ඤාති රූප 2 ලක්ෂණ රූප 4. මෙතනදී විඤ්ඤාති රූප 2 සහ ලක්ෂණ රූප 4 කියන්නේ අතීත වූත් වර්තමාන වූත් අනාගත වූත්. අතීත වූත් වර්තමාන වූත් අනාගත වූත් ලක්ෂණ රූප 4ත් විඤ්ඤාති රූප 2ත්. එතකොට ලක්ෂණ රූප 4 මොනවද කියන එක දන්නවා. උපචේ සම්තති ජරතා අනිච්චතා.
විඤ්ඤාති රූප දෙක කාය විඤ්ඤාති සහ වචී විඤ්ඤාති. එතකොට අතීතේ පහළ වෙලා නිරුද්ධ වුණු පහළ වෙලා නිරුද්ධ වුණු ලක්ෂණ රූප හතරක් විඤ්ඤාති රූප දෙකක්. ඒවා අතීත රූප. ඒ වගේ මේ මොහොතේදී මේ පහළ වෙන ලක්ෂණ රූප හතරක් විඤ්ඤාති රූප දෙකක්. ඒවට කියනවා වර්තමාන රූප. ඊළඟට අනාගතේ පහළ වෙන්න තියෙන අනාගතේ පහළ වෙන ලක්ෂණ රූප හතරක් විඤ්ඤාති රූප දෙකක්. ඒවා අනාගත රූප. ඒකට මෙන්න මේ රූප හයත් තුන් කාලයටම අයිති මේ රූප හයත් හේතු වෙනවා මේ චිත්ත වීතිය පහළ වෙන්න. ඊළඟට අතීත අනාගත වන සප්ත රසායුස්ක රූප දෙවිස්ස. දැන් මෙතන බලන්න අතීත අනාගත කියලා තියෙන්නේ. වර්තමාන නැහැ. අතීත අනාගත සප්ත රසායුස්ක කියන්නේ සප්ත දසායුස්ක කියන එකම තමයි. චිත්තක්ෂණ 17ක ආයුෂී ඇති කියන එක. එතකොට අතීත රූප 22 ඊළඟට අනාගත රූප 22. මේ දෙකොට්ටාසේ තමයි ගැනෙන්නේ මේ චිත්ත වීතිය පහළ වෙන්න හේතු වන රූප හැටියට. එතකොට වර්තමාන රූප 22 අරගෙන නැහැ. සප්ත දසායුෂ්ක වර්තමාන රූප 22 ගැනෙන්නේ නැහැ. මොකද ඒ රූප 22 මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් තමයි අර මුල් චිත්ත වීති 7 පහළ වුනේ. මුල් චිත්ත වීති 7. එතකොට දැන් මෙතන කියන්නේ අන්නේ සප්ත දසායුෂ්ක අතීත රූප 22. ඒ වගේම තමයි අනාගත රූප 22 මේ චිත්ත වීතිය පහළ වෙන්න අරමුණු වශයෙන් පවතිනවා. එතකොට දැන් අපි දන්නවා වර්තමාන සප්ත දසායුෂ්ක රූප 22ට නම් චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් තියෙනවා. නමුත් දැන් අතීත සප්ත දසායුෂ්ක රූප 22 කියනකොට අර රූප 22 පහළ වෙලා නිරුද්ධ වෙලා. පහළ වෙලා නිරුද්ධ වුණු මේ රූප 22 ගැන තමයි මේ කියන්නේ. එතකොට මෙතන සප්ත දසායුෂ්ක අතීත රූප 22 කියනකොට ඒ අතීත රූප 22ට දැන් චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැ. ඒවා පහළ වෙලා නිරුද්ධ වෙලා දැන් තියෙන්නේ. නමුත් අපි කියන්නේ සප්ත දසායුෂ්ක අතීත රූප 22 කියලා. නමුත් ඒවට චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැ. මොකද ඒවා දැන් මේ තියෙන ඒවා නෙවෙයිනේ. පහළ වෙලා නිරුද්ධ වුනේ ඒවා. දැන් අපි හිතුවොත් රූපය ගැන අපි කලින් යමක් දැක්ක යම් රූපයක් දැක්කා. නමුත් දැන් අපි ඒක දකින්නේ නැහැ. ඒ රූපය දැන් නැහැ. ඒක නිරුද්ධ වෙලා. අන්න එතකොට ඒක සප්ත දසායුෂ්කයි. නමුත් දැන් අතීතයි. දැන් ඒ රූපේට අවශ්‍ය චිත්තක්ෂණ 17ක් නැහැ. ඒක දැන් නිරුද්ධ වෙලා ඉවරයි. අපි ඒවට කියන්නේ සප්ත දසායුෂ්ක මේ අතීත රූප කියලා. අතීත රූප 22. ඊළඟට අනාගත සප්ත දසායුෂ්ක රූප 22. මේ කියන්නේ අනාගතේ පහළ වෙන සප්ත දසායුෂ්ක රූප 22. තාම පහළ වෙලා නැහැ. තාම පහළ වෙලා නැහැ. අනාගතේ පහළ වෙන්නේ. නමුත් අන්න ඒ රූපත් මනෝද්වාරයට ආපాతගත වෙනවා. නමුත් ඒවට චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැ දැන්. මොකද තාම පහළ වෙලා නැහැ. පහළ වෙනකොට අනාගතේ පහළ වෙනකොට චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් තියෙනවා. නමුත් තාම පහළ වෙලා නැහැ. ඒ පහළ වෙන්න තියෙන එකක් මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. එතකොට නමුත් මේ මොහොතේදී ඒ අනාගත රූපේ මේ මනෝද්වාරයට ආපాతගත වුණාට ආයුෂේ නැහැ චිත්තක්ෂණ 17ක්. සමහර ලාවට අපි රූපයක් ගැන හිතලා බැලුවොත් අපි අනාගතේ ගණ්ඩ හිතන වාහනයක් ගැන අනාගතේ ගණ්ඩ හිතන වාහනයක් ගැන හිතනවා.
එතකොට බලන්න තමන්ට ඒ වාහනේ නිකන් හිතට පේනවා. එතකොට තාම මේ වාහනේ හදලත් නැහැ. නමුත් එබඳු එකක් පේනවා. ඒකට අනාගත රූපයක්. මෙන්න මේ විදිහට රූප 22. සප්ත දශායුෂ්ක අනාගත රූප 22. මතක තියාගන්න සප්ත දශායුෂ්ක කියලා කියන්නේ ඒවට සාමාන්‍යයෙන් ආයුෂ තියෙන්නේ චිත්තක්ෂණ 17යි. නමුත් අතීත අනාගත කියනකොට ඒ 17 ඒ මොහොතේදී නැහැ. වර්තමාන රූප 22කට තමයි චිත්තක්ෂණ 17ක ආයුෂයක් තියෙන්නේ. හොඳයි. එතකොට දැන් බලන්න මෙන්න මේ ටික තමයි මේ චිත්ත වීතිය පහළ වෙන්න අරමුණු. ඒතර බලන්න මෙතන තියෙන්නේ ඔක්කොම මේ කාමාවචර ධර්ම. කාමාවචර මේ තුන් කාලයටම අයිති කාමාවචර චිත්ත චෛතසික ධර්ම. ඊට පස්සේ අර විඤ්ඤාති රූප දෙක සහ ලක්ෂණ රූප හතර තුන් කාලයටම අයිති. ඊට පස්සේ අතීත අනාගත සප්ත දශායුෂ්ක මේ රූප 22. ඔක්කොම කාමාවචර ධර්ම. එතකොට මේ කාමාවචර ධර්ම නමුත් විභූතාරම්මන ප්‍රකට අරමුණු. එතකොට මේ විභූතාරම්මන වූ මේ කාමාවචර ධර්ම තමයි සුද්ධ මනෝද්වාරයට හමු වීමෙන් නැත්නම් ආපాతගත වීමෙන් භවාංග චලනේ ඊට පස්සේ භවාංග උපච්ඡේදේ ඊළඟට මනෝද්වාර වජ්ජන සිත පහළ වෙනවා. ඒ ආරම්භනේ ගනිමි. ආපాతගත වුණු ආරම්භනේ ගනිමි. ඊට පස්සේ ඒ අරමුණම ගනිමින් ජවන් 7ක් පහළ වෙනවා. කාම ජවන් 29න් එකක් වාර 7ක්. ඊළඟට තදාරම්මන කෘත්‍ය සිද්ධ කරන සිත් 11න් එකක් දෙවාරයක් පහළ වෙනවා. එතනින් චිත්ත වීතිය අවසන්. එතකොට බාණ්ඩ වීති සිත් 10ක්. ජවන් 7යි, තදාරම්මන 2යි, මනෝද්වාර වජ්ජනය. හොඳයි. එතකොට මෙතනදී මේ විභූතාරම්මන වූ මෙන්න මේ කියපු කාමාවචර ධර්ම මනෝද්වාරයට සුද්ධ මනෝද්වාරයට ආපాతගත වීමෙන් මේ චිත්තක්ෂණ 14ක් නැති පළමු මේ විභූතාරම්මන වීතිය පහළ වෙනවා. එතකොට අපි මේ කතා කරපු මේ චිත්ත වීතියට පහළ වෙන්න හේතු වන අරමුණු වන මේ ආරම්භන මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු අතර කොයි තැනද තියෙන්නේ කියන එක අපි රූප සටහන ඔස්සේ බලමු. ඒකට තවදුරටත් Tamanට පැහැදිලි වෙනවා. එතකොට අපි දන්නවා මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු මූලිකව කොටස් දෙකකට බෙදලා දැක්වුවා. එකක් ධම්මාරම්මන අනික ගෝචර රූප. අපි බලමු ධම්මාරම්මන යටතේ අර අපි පැහැදිලි කරගත්තු ඒ ආරම්මන කොයි තැනද තියෙන්නේ. කොයි තැනද නියෝජනය කරන්න කියලා. එතකොට Tamanට බලා ගන්න පුළුවන් ඔය කහ පාටින් පසුබිම ලකුණු කරලා තියෙන. අන්න ඒ රූප තමයි අපි ඔය මෙතනදී මේ චිත්ත වීතියට අරමුණු වන රූප හැටියට පැහැදිලි කරේ. බලන්න ප්‍රසාද රූප ධම්මාරම්මන යටතේ ප්‍රසාද රූප 5. එතකොට ප්‍රසාද රූප 5 කියනකොට අතීත ප්‍රසාද රූප, වර්තමාන ප්‍රසාද රූප, අනාගත ප්‍රසාද රූප. එතනදී අතීත ප්‍රසාද රූප 5ත් අනාගත ප්‍රසාද රූප 5ත් මෙන්න මේ පළවෙනි නැත්නම් චිත්තක්ෂණ 14ක් නැති විභූතාරම්මන වීතිය පහළ වෙන්න හේතු වෙන අරමුණු. එතකොට අතීත ප්‍රසාද රූප, අනාගත ප්‍රසාද රූප. එතකොට මේ ප්‍රසාද රූපයන් අර පාඩමේ හැඳින්වුවේ කොහොමද? සප්ත දශායුෂ්ක නොවන අතීත සහ අනාගත රූප 22 කියන යටතේ තමයි මේ ප්‍රසාද රූප 5 එන්නේ. අතීත සහ අනාගත ප්‍රසාද රූප 5 එන්නේ අන්න ඒ පාඩේ යටතේ. හොඳයි. ඊළඟට අපි බලමු
එතකොට ධම්මාරම්මණය යටතේ ඊළඟ කොටස තමයි සූක්ෂම රූප 16. සූක්ෂම රූප යටතේ මේ අරමුණු කොයි තැනද තියෙන්නේ කියලා අපි බලමු. දැන් එතකොට බලන්න අතීත සූක්ෂම රූප යටතේ මෙතන සූක්ෂම රූප 16ක් තියෙනවා. මේ 16ම එනවා. අතීත සූක්ෂම රූප 16ම එනවා මෙතන අරමුණු හැටියට. එතකොට එතන අපි කහපාටින් පසුබිම ලකුණු කරලා තියෙන්නේ ඒ රූප අදාළ වෙන්නේ අර සප්තදසායුෂ්ක අතීත සප්තදසායුෂ්ක අතීත රූප 22 රූප 10ක් හැටියට 10ක් හැටියට තමයි කහපාටින් ලකුණු කරලා තියෙන රූප ටික එන්නේ. ඊළඟට අපි ඔය ටික රෝස පාට හුරු පාටකින් පසුබිම ලකුණු කරලා තියෙන රූප එතන තියෙනවා 6ක්. ඒවා අර චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැති විඤ්ඤාති රූප දෙකක් ලක්ෂණ රූප 4ක්. ඒවා අතීත. ඒකට අතීත වූ විඤ්ඤාති රූප දෙකක් ලක්ෂණ රූප 4ක් තමයි ඔය වෙන් කරලා වෙනම පාටකින් ලකුණු කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ 16ම මෙතන අරමුණු අතර තියෙන නැත්තම් මේ පළවෙනි චිත්ත වීතියට අරමුණු වශයෙන් තියෙන ගැනෙන අරමුණු. දැන් ඊට පස්සේ අපි බලමු වර්තමාන සූක්ෂම රූප යටතේ කුමන අරමුණුද තියෙන්නේ කියලා. බලන්න එතන විඤ්ඤාති රූප දෙක සහ ලක්ෂණ රූප 4 පමණයි ගැනෙන්නේ. මොකද අනිත් සියල්ලම වර්තමාන සප්ත දසායුෂ්ක රූප. ඒවා මේ චිත්ත වීතියට අරමුණු හැටියට ගැනෙන්නේ නැහැ. හොඳයි ඊළඟට අනාගත සූක්ෂම රූප යටතේ බලන්න එතන සූක්ෂම රූප 16 එනවා. 16 එනවා. එතනින් 10ක් කහ පාටින් ලකුණු කරලා තියෙන 10 පැමිණෙන්නේ අනාගත සප්ත දසායුෂ්ක අනාගත රූප 22 යටතේ රූප 10ක් හැටියට. රූප 22කින් 10ක් හැටියට. එතකොට ඊළඟට විඤ්ඤාති රූප දෙක සහ ලක්ෂණ රූප 4 එන්නේ සප්ත දසායුෂ්ක නොවන අනාගත රූප 6 යටතේ. හොඳයි. ඊළඟට සිත් ධම්මාරම්මණය යටතේ තියෙන සිත්. එතකොට බලන්න මෙතන සිත් අතීත කාමාවචර සිත් 54 වර්තමාන කාමාවචර සිත් 54 අනාගත කාමාවචර සිත් 54. මෙන්න මේ කාමාවචර සිත් තුන් කාලයට අයිති කාමාවචර සිත් 54 මෙන්න මේ තැනයි එන්නේ. එතකොට මේ චිත්ත වීතියට අරමුණු හැටියට ගැනෙන සිත් කාමාවචර සිත් 54 නියෝජනය වෙන්නේ මෙන්න මේ තැන. චිත්ත කියන මේ කොටස යටතේ. හොඳයි. ඊළඟට චෛතසික. චෛතසික වලින් අතීත කාමාවචර චෛතසික 52 වර්තමාන කාමාවචර චෛතසික 52 අනාගත කාමාවචර චෛතසික 52. ඒකට ඒ ටිකනේ ලකුණු කරලා තියෙන්නේ. මෙන්න මේ ටික තමයි මේ චිත්ත වීතියට අරමුණු හැටියට ගැනෙන්නේ. චෛතසික වශයෙන්. ඊළඟට නිර්වාණි ගැනෙන්නේ නැහැ. ඊළඟට ප්‍රඥප්ති ගැනෙන්නෙත් නැහැ. ඊළඟට අපි බලමු ගෝචර රූප යටතේ කොයි රූපද මේ වීතියට අරමුණු හැටියට ගැනෙන්නේ කියලා. බලන්න අතීත රූපය අනාගත රූපේ මේ දෙක ගැනෙනවා. එතකොට මේ දෙක ගැන අපිට පාඩමේ කියවුනේ අර අතීත සප්තදසායස්ක අතීත රූප 22 යටතේ තමයි මේ අතීත රූපෙ එන්නේ. ඊළඟට සප්තදසායස්ක අනාගත රූප 22 යටතේ තමයි මේ අනාගත රූපෙ එන්නේ. හොඳයි. ඊළඟට ශබ්ද යටතේ තියෙන අතීත ශබ්දේ සහ අනාගත ශබ්දේ. හොඳයි. ඊළඟට ගන්ධය යටතේ තියෙනවා අතීත ගන්ධය සහ අනාගත ගන්ධය. ඊළඟට රසය යටතේ තියෙනවා අතීත රසය අනාගත රසය. ඊළඟට පොට්ටබ්බේ යටතේ අතීත පොට්ටබ්බේ අතීත පඨවි තේජෝ වායෝ. ඊළඟට අනාගත පොට්ටබ්බේ කියන්නේ අනාගත පඨවි තේජෝ වායෝ. එතකොට මෙන්න මේ
කහ පාටින් සහ අර රෝස පාටින් ලකුණු කරලා තිබුණු මේ අරමුණු ටික තමයි මේ පළවෙනි චිත්ත වීතිය පහළ වීම සඳහා හේතු වන අරමුණු. හොඳයි. එතකොට පිරිසට පැහැදිලි මේ චිත්තක්ෂණ 14ක් නැති විභූතාරම්මන වීතිය පහළ වීම සඳහා හේතු වන විභූතාරම්මන වූ කාමාවචර ධර්ම මනෝද්වාරයට ආපාතගත වෙන අරමුණු අතර කොයි තැනද තියෙන්නේ කියන එක. කොයි තැනද නියෝජනය වෙන්නේ කියන එක පැහැදිලි වුණා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් හිතලා බැලුවොත් දැන් මෙතන තියෙනවා කාමාවචර ධර්ම. ඔක්කොම විභූතාරම්මන ප්‍රකට අරමුණු. මේ අරමුණු අතරින් යමක් මනෝද්වාරයට සුද්ධ මනෝද්වාරයට ආපාතගත වීම හේතුවෙන් මේ පළවෙනි චිත්තක්ෂණ 14ක් නැති නැත්නම් සප්තදසායස්ක නොවන විභූතාරම්මන වීතිය පහළ වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් හිතලා බැලුවොත් මේ අරමුණු අතරින් එක අරමුණක් අරගෙන ප්‍රායෝගිකව අපිට මුහුණ දෙන්න සිදුවෙන අවස්ථාවක් මේ චිත්ත වීතිය පහළ වෙන අවස්ථාවක් ගැනලා හිතලා බැලුවොත් අපි බලමු දැන් සප්තදසායුස්ක අතීත රූප 22ක් තියෙනවනේ. ඒ රූප 22කින් අපි වර්ණ රූපය අරන් මේ උදාහරණයකට අරන් කල්පනා කරමු. පැහැදිලි කරගමුකෝ. දැන් අපි හිතමු මොකක්ද වාහනයක් ගැන. එතකොට දැන් අපි අතීතයේ අපිට තිබුණු වාහනයක්. එහෙම නැත්නම් අපි මේ අරමුණ එදා අපි ගත්තනේ මලක්. අපි මල ගැන හිතමු ඒක ගොඩක් පැහැදිලි වෙයි. දැන් අපි රෝස මලක් දකිනවා. රෝස මලක් දකිනවා. එතකොට මේ රෝස මල මේ දැන් නැහැ. රෝස මලක් දැක දැන් නැහැ. එතකොට දැන් එතකොට ඒ රෝස මලේ තිබුණේ අපිට පෙනුනේ අවස්ථාවේදී වර්ණ රූපේනේ. වර්ණ රූප සමුදාය එකක් විදිහට පෙනුණා. එතකොට ඒ වෙලාවේ අපිට පහළ වුණේ දකින්න වෙලාවේ චක්ෂුද්්වාරික වීති. නමුත් දැන් ඒ මල නැහැ. ඒ මල නැහැ. නමුත් ඒ මල මතක් වෙන්න පුළුවන්. ඒ තියෙන තැන දැන් මල නැහැ. නමුත් ඒ මල ඒ තිබ්බ හැටියට මතකෙට එනවා. අසවල් තැන මං අර දවසේ රෝස මල දැක්කනේ කියලා හිතෙනවා. එතකොට අපිට අන්න අර මේ ඇහින් දැක්කා වගේ ඒ විදිහට මේ මල පෙනෙන්න ගන්නවා. සිහි වෙනවා. ඒ වෙලාව අපි කියන්නේ මනෝද්වාරයට අන්න ආපාතගත වෙනවා. සුද්ධ මනෝද්වාරයට. එතකොට දැන් මේ මල නැහැ. ඒ චිත්තක්ෂණ එතකොට මලේ රූප කියලා කියන්නේ මේ මොහොතේදී චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් තිබුණු රූපනේ. ඒ ටික නිරුද්ධයි දැන්. ඒ රූප නිරුද්ධයි. දැන් එතකොට ඒ රූප නැහැ. නමුත් අපේ මනෝද්වාරයට ඒ අරමුණේ අතීත වර්ණ රූප අරමුණු වෙනවා. මනෝද්වාරයට ආපාතගත වෙනවා. ඒකට අපි මනෝද්වාරයට අරමුණු වෙනවා කියලා නෙවෙයි කියන්නේ මනෝද්වාරයට ආපාතගත වෙනවා කියලා. එතකොට බලන්න මේ අවස්ථාවේ දැන් මේ අතීත රූපයට දැන් චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැ. නමුත් මනෝද්වාරයට ආපාතගත වෙනවා. ඒ දැකපු විදිහටම අපිට සිහිපත් වෙනවා, පේනවා හිතට. හරියට එතන ඉඳලා බැලුවා වගේ. හරියට අර ඇහෙන් බලනවා වගේම හොඳට පේනවා. එතකොට මෙන්න මේ අවස්ථාව කියන්නේ අතීත රූපය මනෝද්වාරයට ආපාතගත වෙන අවස්ථාව. ඊට පස්සේ වෙන්නේ භවාංග චලනේ. ආපාතගත වෙන අවස්ථාවේදී භවාංග චලනේ ඊට භවාංග සිත සෙලවෙන ආකාරයෙන් පහළ වෙනවා. ඊට පස්සේ භවාංග උපච්ඡේදේ. භවාංග සිත පරම්පරාවේ අවසාන සිත පහළ වෙනවා. දැන් එතකොට අතීත භවාංගයක් නැහැ. දැන් මෙතෙක් අපි
ඉගෙනගත්තු චිත්ත වීති වල තිබ්බනේ අතීත භවාංගයක්. මේ චිත්ත වීති වලට නැහැ. හේතුව මොකද? පැහැදිලි කරනවා. දැන් මේ චිත්ත වීති වලට අරමුණු වන මේ රූප නැත්නම් මේ අරමුණු කිසිදු එකදු අරමුණකටවත් චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැ. අවශ්‍යයක් නැහැ. එතකොට ඒ නිසා මේ අරමුණු ద్వාරයට ආපాతගත වෙනවා. නමුත් මේ අරමුණ පහළ වෙන්නේ කොයි සිතත් එක්කද? කොයි සිත පහළ වෙන අවස්ථාවේද? මේ අරමුණු නිරුද්ධ වෙන්නේ කොයි සිත නිරුද්ධ වෙනකොටද කියලා හරියට දක්වන්න බෑ. හරියට දක්වන්න බෑ. ඇයි මේවට චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැ. ඉතින් ඒ නිසා අතීත භවාංගයක් මේ චිත්ත වීති වල දක්වන්න බෑ. මේ අරමුණු පහළ වෙන සහ නිරුද්ධ වෙන අවස්ථා දක්වන්න බෑ. නැත්නම් අපි කියන්නේ කොයි සිතත් එක්ක මේ අරමුණු පහළ වෙනවද මෙන්න මේ සිතත් එක්කයි නිරුද්ධ වෙන්නේ කියලා එහෙම දක්වන්න බෑ. ඒ නිසා අතීත භවාංග දක්වන්නේ නැහැ මේ වීති වලදී. ඒ නිසා තමයි මනෝද්වාරයට ආපాతගත වෙන අවස්ථාවේදී භවාංග චලනේ ඊට පස්සේ භවාංග උපච්ඡේදය ඊළඟට මනෝද්වාරා වජ්ජන සිත පහළ වෙනවා. මනෝද්වාරා වජ්ජන සිතින් අන්න අර අරමුණ ගන්නවා. අරමුණ ගන්න. එතකොට මල අපි දැන් මලනේ සිහිපත් වුනේ. මේ මල මනෝද්වාරා වජ්ජන සිතින් අරමුණු කරනවා. ඊට පස්සේ ඒ අරමුණම මනෝද්වාරා වජ්ජන සිතින් ගත්තු ඒ අරමුණම ගනිමින් ජවන කෘත්‍යයෙන් කාම ජවන් 29 එකක් 7 වාරයක් පහළ වෙනවා. ඊළඟට දැන් විභූතාරම්මන නිසා තදාරම්මන දෙකක් පහළ වෙනවා. තදාරම්මන කෘත්‍ය සිද්ධ කරන සිත් 11න් එකක් අර ජවණයෙන් ගත්තු විදිහටම අර මල කියන මේ රූපේ මේ අරමුණ ගනිමින් දේවතාවක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ වීතිය අවසන්. එතකොට එතනින් ඒ චිත්ත වීතිය අවසන්. ඊළඟට අපිට නැවත භවාංග දක්වන්න පුළුවන් දිගට නැවත චිත්ත වීතියක් පහළ වෙනකම්. ඒ වගේම මුලින් භවාංග චලනයේට පෙර අපිට භවාංග කියලා සිත් දක්වන්න පුළුවන්. කොතෙක් හෝ හරියට ප්‍රමාණයක් අපිට භවාංග සිත්වල දක්වන්න බෑ. හොඳයි. එතකොට පිරිසට මේ කාරණාව පැහැදිලි. එතකොට මේ විදිහටම තමයි දැන් අපි ශබ්දය ගත්තත් ඒ විදිහමයි. ශබ්දය කියන එකත් දැන් ඔය සප්ත දශායස්ක රූපයක්නේ. අතීත රූපයක් හැටියට ගත්තොත් දැන් කලින් අපි අහපු ශබ්දයක් දැන් ඒක නැහැ. නමුත් අපිට ඒ අහපු විදිහටම මේ මනෝද්වාරයට දැනෙනවා. මේ වෙලාවේ ඇහෙනවා වගේ. ආපాతගත වෙනවා. ඒ වගේම තමයි අපිට ගන්ධයක් කලින් ආග්‍රහණය කරපු ගන්ධයකුත් එහෙමයි. දැන් ගන්ධේ නැහැ. නමුත් ඒ ගන්ධේ නහයට දැනෙනවා වගේ. ඒ විදිහට දැනෙනවා. ඒ වගේම රස කලින් රස විඳපු දේවල් මේ වෙලාවේ සිහිපත් වෙනවා. ඒකට හරියට මේ වෙලාවේ දිවට ඒ රසය දැනෙනවා වගේ. ඒ ස්වરૂපයෙන්ම මනෝද්වාරයට ආපాతගත වෙනවා. ඒ වගේම තමයි මේ පොට්ටබ්බේ. අපි කලින් විඳපු ඒ ස්පර්ශයක් දැන් මේ වෙලාවේ විඳිනවා වගේ. අතීතයේ අරමුණක් ආපాతගත වෙනවා. ඒ වගේම තමයි අනාගත අරමුණ. ඒතර දැන් අපි ඔය කතා කර ඉස්සෙල්ලා මල සම්බන්ධයෙන් අතීත රූපාරම්භණයක්. මනෝද්වාරයට ආපాతගත වීමෙන් ඒ පහළ වෙන චිත්ත වීතිය පහළ වෙන ආකාරය මේ චිත්ත වීතිය පහළ වෙන ආකාරය. අපි ඒක බලමු රූපරාම පෙළක් ඔස්සේ. එතකොට අපි මේ රූපරාම පෙළේ මේ චිත්ත වීතියට අදාළ මේ රූපරාම පෙළේ අපි අර මුල් චිත්ත වීතිය වල වගේ අරමුණ ඈතින් මේ පෙනෙන අරමුණ දක්වන්නේ නැහැ. අරමුණ පෙනෙන්න සලස්වන්නේ නැහැ. මොකද අපි පැහැදිලි කරානේ මේවට චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැ මේ අරමුණ වලට. එතකොට
කොයි සිතත් එක්ක පහළ වෙලා කොයි සිතත් එක්ක නිරුද්ධ වෙනවද කියලා කියන්න බෑ. ඒක දක්වන්න බෑ. ඒ නිසා අපි රූපේ දක්වන්නේ නැහැ. නමුත් ඒ සිතේ අරමුණ කුමන අරමුණද කියන එක අපි ඉස්සරහා කොටුව ඇතුලේ දක්වන රූප පෙළෙන් දක්වනවා. පැහැදිලි ඒකෙන් දක්වලා තියෙනවා. බලමු. භවාංග. මේ විදිහට මුලින් භවාංග සිත් කීපයක් අපිට දක්වන්න පුළුවන්. භවාංග. භවාංග. මේ ඔක්කොගේම අරමුණු රුවන්වැලිසෑය. ඊළඟට භවාංග චලනේ. මේ අවස්ථාවේදී සුද්ධ මනෝද්වාරයට මේ අතීත ආරම්මණය ආපాతගත වෙනවා. නමුත් පහළ වෙන්නේ භවාංග චලනේ නික අරමුණ රුවන්වැලිසෑය. ඊළඟට භවාංග උපච්ඡේදේ. මේ අරමුණත් රුවන්වැලිසෑය. හොඳයි. ඊට පස්සේ අන්න මනෝද්වාරා වජ්ජන සිත පහළ වෙනවා. අන්න අර අතීත ආරම්මණී අතීත රූපාරම්මණී අරමුණු කරමි. අතීත රූපාරම්මණී අරමුණු කරමි. හොඳයි. ඊළඟට ඒ නිරුද්ධ වුණාට පස්සේ ජවන් කාම ජවන් 29 එකක් අර මේ මලම අරමුණු කරමින් 7 වාරයක් පහළ වෙනවා. බලන්න. ජවන් මේ ජවන් සිත් සියල්ලම අරමුණ අර මල. ජවනි. 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 ඊළඟට තදාරම්මනි. තදාරම්මනි අරමුණත් ඒ මලමයි. ඊට පස්සේ දෙවෙනි තදාරම්මනි අරමුණත් මල. එතකොට මෙතනින් චිත්ත වීති අවසන් වෙනවා. බලන්න ඊට පස්සේ නැවත භවාංග සිත් පහළ වෙනවා. ඒ සිත් වල අරමුණ රුවන්වැලිසෑය. අපිට භවාංග කීපයක් දක්වන්න පුළුවන්. ඔය විදිහට. භවාංග. භවාංග. හොඳයි. නැවත අපි ඔය චිත්ත වීති අපි නැවත බලමු. භවාංග. 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 භවාංග චලන. භවාංග පච්චේද. මනෝද්වාරා වජ්ජනි. පළවෙනි ජවනි. දෙවෙනි ජවනි. තුන්වෙනි ජවනි. හතරවෙනි ජවනි. පස්වෙනි ජවනි. හයවෙනි ජවනි. හත්වෙනි ජවනි. ඊළඟට තදාරම්මන. තදාරම්මන. එතනින් චිත්ත වීති අවසන් වෙනවා. බලන්න වීති සිත් එතකොට 10යි තියෙන්නේ. ඊළඟට භවාංග. භවාංග. හොඳයි. භවාංග.
ඔය විදිහට භවාංග අපිට ඉතින් කීපයක් දක්වන්න පුළුවන්. හොඳයි. එතකොට පිරිසට පැහැදිලි දැන් මේ සප්ත දශායස්ක නොවන විභූතාරම්මන වීතියක් පහළ වෙන්නේ කොහොමද කියන එක. අපි ඔය අතීත වර්ණ රූපයක් නැත්නම් අතීත රූපයක් අරමුණු කරමින් පහළ වෙන මේ චිත්ත වීතිය තමයි දැක්වේ. හොඳයි. එතකොට මේ චිත්ත වීතිය අපි වීති සටහන බලමු. වීති සටහන බලන්න සප්ත දශායස්ක නොවන විභූතාරම්මන වීති සටහන. එතකොට දැන් මෙතෙක් අපි ඉගෙන ගත්ත වීති සටහන් වල මේ රතු පාට තිත් වලට යටින් 1 2 3 4 කියලා අංක 17 දක්වා දැම්මා. ඒ වගේම රූප රාමු පෙළ ඔස්සේත් සිත් ඉස්සරහින් අපි දැම්මා. නමුත් මේවල දාන්නේ නැහැ. මේක දක්වලා නැහැ. ඊට හේතුව තමයි අපි අංක දැම්මේ ඒ අරමුණේ ආයශය දක්වන්නනේ. අරමුණේ චිත්තක්ෂණ 17 ආයශය දක්වන්න. නමුත් දැන් මේ අරමුණ වලට ඒ 17ක චිත්තක්ෂණ 17ක ආයශයක් නැහැ. ඒ නිසා අපි අංක දාන්නේ නැහැ. බලන්න දැන් සප්ත දශායස්ක නොවන විභූතාරම්මන වීති සටහන. මේකෙදී අපිට මුලින්ම දක්වලා තියෙන භවාංගය. ඒකට භවාංග අපිට තව කීපයක් උනත් දක්වන්න පුළුවන්. නැත්නම් භවාංග නොදක්වා ඉන්නත් පුළුවන්. නමුත් එක භවාංගයක් අපි දක්වනවා. ඊට පස්සේ න භවාංග චලන, ඊට පස්සේ ද භවාංග උපච්ඡේද, ඊට පස්සේ මනෝද්වාරා වජ්ජනි. ඊළඟට j 7යි, යවන් 7යි. ඊළඟට ත 2යි, තදාරම්මන 2යි. ඊට පස්සේ බ භවාංග එකක් දක්වලා තියෙනවා. තව ඕනනම් ඊට කීපයක් උනත් දක්වන්න පුළුවන්. මෙතන චිත්ත වීතිය වශයෙන් තියෙන්නේ මේ මනෝද්වාරා වජ්ජනී පටන් දෙවෙනි තදාරම්මනේ දක්වා මේ සිත් ටික. ඒ ටික තමයි වීති සිත්. ඒකට වීති සිත් තියෙනවා 10ක්. හොඳයි. එතකොට මේ පළවෙනි සප්ත දශායස්ක නොවන විභූතාරම්මන වීතිය Tamanට පැහැදිලි. ඊළඟට අපිට තියෙන්නේ චිත්තක්ෂණ 14ක් නැති අවිභූතාරම්මන වීතිය. හොඳයි. කියන්නකෝ ඒ කොටස. පාඩම් කියන්න. චිත්තක්ෂණ 14ක් නැති අවිභූතාරම්මන වීතිය. අවසරයි ස්වාමීනි. චිත්තක්ෂණ 14ක් නැති අවිභූතාරම්මන වීතිය. අතීත ඌද අනාගත ඌද වර්තමාන ඌද එකුන් අනෝචිත්තය චෛතසික 250ය විඤ්ඤාප්ති රූප 2ය ලක්ෂණ රූප 4ය චිත්තක්ෂණ 14කට ආයු ඇති අතීතානාගත රූප 20ය කාල විමුක්ත නිර්වාණ ප්‍රඥප්ති 2ය මේවායින් යම් කිසිවක් මනෝද්වාරයට හමු වීමෙන් භවාංග චලන භවාංගුපච්ඡේද මනෝද්වාරා වජ්ජනයන් හා කාම ජවනය සත්වරක් ද ඇතිවීමෙන් පසු තදාරම්මන නොවි භවාංග වන වීතිය 14 චිත්තක්ෂණයක් නැති අවිභූතාරම්මන වීතියය. වීති සටහන භ න ද ම j j j j j j j භ මේ වීති දෙකින් විභූතාරම්මන වීතියට අරමුණු මදවන්නේ තදාරම්මනය නිසාය. තදාරම්මනය දුබල සිතකි. එය කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිතක් බව ආරම්මන සංග්‍රහයේ දක්වා ඇත. කාමාවචර ධර්මයෝ කවරහුද යන බවත් එහිම දක්වා ඇත. තදාරම්මනය ඇතිවන වීතියකට කාමාවචර ධර්ම හැර අනෙකක් අරමුණු නොවිය හැකිය. ඇතැම් කාමාවචර ජවනයෝ සියල්ලම අරමුණු කරන්නට සමත් වෙති. එබැවින් තදාරම්මන නොවන අවිභූතාරම්මන වීතියට අරමුණු බොහෝ වෙයි.
එතකොට චිත්තක්ෂණ 14ක් නැති අවිභූතාරම්භන වීතිය. මේ කාම ජවන වීතිවල අවසන් වීතිය. එතකොට බලන්න මේ චිත්ත වීතිය පහළ වෙන්න හේතු වෙන අරමුණු දක්වනවා මෙතන. අතීත වූද අනාගත වූද වර්තමාන වූද එකුන්නනු චිත්තේ. කියන්නේ අතීත වර්තමාන අනාගත සිත් 89. අපි කෙටි ක්‍රමෙන් දීර්ඝ ක්‍රමෙන් නම් සිත් 121. ඊළඟට චෛතසික 250. මේ සිත් එක්ක පහළ වෙන චෛතසික 52. මේ සිත් එක්ක පහළ වෙන මේ සිත් අපි දීර්ඝ ක්‍රමෙන් ගත්තොත් 121ක් හෝ සිත් එක්ක පහළ වෙන චෛතසික 52. සුදුසු පරිදි චෛතසික පහළ වෙනවනේ එක සිත්වල අපි ඔක්කොම එකතු කරලා ගත්තොත් 52යි. ඊට පස්සේ විඤ්ඤාති රූප 2. අතීත වූත් වර්තමාන වූත් අනාගත වූත් විඤ්ඤාති රූප 2. දන්නවා කාය විඤ්ඤාතිය සහ වචී විඤ්ඤාතිය. ඊළඟට ලක්ෂණ රූප 4. අතීත වූත් වර්තමාන වූත් අනාගත වූත් ලක්ෂණ රූප 4. ඊළඟට චිත්තක්ෂණ 14කට ආයු ඇති අතීත අනාගත රූප 22. චිත්තක්ෂණ 17ක් ආයු ඇති අතීත අනාගත රූප 22. සප්තදසායුෂ්ක අතීත රූප 22ක් සප්තදසායුෂ්ක අනාගත රූප 22ක්. ඊපස්සේ කාල විමුක්ත නිර්වාණය. නිවන කියන්නේ කාල විමුක්තයි. කාලයක් දක්වන්න බෑ. අන්නේ කාල විමුක්ත නිර්වාණය. ඊළඟට ප්‍රඥප්තිය. කාල විමුක්ත අර්ථ නාම ප්‍රඥප්තිය. එතකොට මෙන්න මේවා තමයි මේ සප්තදශායුෂ්ක නොවන අවිභූතාරම්මන චිත්ත වීතිය පහළ වෙන්න හේතු වන අරමුණු. මේ අරමුණු මනෝද්වාරයට සුද්ධ මනෝද්වාරයට ආපాతගත වීමෙන් තමයි මේ වීතිය පහළ වෙන්නේ. එතකොට බලන්න මෙතන සිත් දක්වනවා 89 නැත්නම් දීර්ඝ ක්‍රමෙන් 121. එතකොට කාමාවචර සිතුත් තියෙනවා, රූපාවචර සිතුත් තියෙනවා, අරූපාවචර සිතුත් තියෙනවා, ලෝකෝත්තර සිතුත් තියෙනවා. ඒ වගේම චෛතසික. දැන් කාමාවචර සිත්වල නම් චෛතසික 52 සුදුසු පරිදි පහළ වෙනවා. අපි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල විතරක් පහළ වෙන චෛතසික බැලුවොත් 38ක් තියෙනවා. කොට ඒ ටික සමස්තයක් වශයෙන් එකට ගත්තොත් ඔක්කොම 52යි. චෛතසික ස්වරූපයෙන් ගත්තාම 52යි. එතකොට මෙන්න මේ සියල්ලම ගෙනෙනවා. එතකොට කාමාවචර සිත්වල පහළ වෙන චෛතසික, රූපාවචර සිත්වල පහළ වෙන චෛතසික, අරූපාවචර සිත්වල, ලෝකෝත්තර සිත්වල පහළ වෙන චෛතසික සියල්ලම. ඊළඟට විඤ්ඤාති රූප 2. අතීතයේ එතකොට අපි සිත් සම්බන්ධයෙන් චිත්තචෛතසික ගැන දන්නවා. අතීත චිත්තචෛතසික කියන්නේ මොනවද? වර්තමාන චිත්තචෛතසික කියන්නේ මොනවද? අනාගත චිත්තචෛතසික කියන්නේ මොනවද කියලා. අතීතයේ පහළලා නිරුද්ධ වුණු චිත්තචෛතසික අතීත චිත්තචෛතසික. දැන් පහළ වෙන චිත්තචෛතසික වර්තමාන. අනාගතයේ පහළ වෙන චිත්තචෛතසික අනාගත චිත්තචෛතසික. ඊට පස්සේ විඤ්ඤාති රූප 2 ලක්ෂණ රූප 4 කියනකොට මේ 6 අතීතයේ පහළලා නිරුද්ධ වුණා නම් ඒවා අතීතයි. දැන් පහළ වෙන මේ 6 වර්තමාන. ඊළඟට අනාගතයේ මේ 6 පහළ වෙට අනාගතයේ පහළ වෙන මේ 6ට කියනවා අනාගත විඤ්ඤාති සහ ලක්ෂණ රූප 6 කියලා. ඊළඟට චිත්තක්ෂණ 17කට ආයුෂ තියෙන චිත්තක්ෂණ 17ක ආයුෂ ඇති අතීත රූප 22. අතීතේ පහළලා නිරුද්ධ වුණු රූප 22. ඒ වගේම චිත්තක්ෂණ 17ක ආයු ඇති
අනාගත රූප 22. ඒකට අපි මුල් චිත්ත වීතිය කියනකොටත් මේවා පැහැදිලි කරා. ඊට පස්සේ කාල විමුක්ත නිර්වාණ ප්‍රඥප්තිය. ඒතර බලන්න මේ චිත්ත වීතියට අරමුණු හැටියට සප්තදශායුෂ්ක මේ වර්තමාන අරමුණු කිසිවක් නැහැ. සප්තදශායුෂ්ක වර්තමාන රූප 22 එකක්වත් වෙන්නේ නැහැ. ඒව අරමුණු කරගෙන පහළ වුණේ අර මුලින් අපි ඉගෙන ගත්ත වීතිය 7. එතකොට මෙතනදී අර මේ ධර්ම අතර තියෙනවානේ දැන් මුලින් චිත්ත වීතියට අරමුණු හැටියට ගැනුණු නේද කාමාවචර චිත්ත චෛතසික කාමාවචර අතීත අනාගත වර්තමාන සිත් 54යි චෛතසික 52යි. ඊට පස්සේ ලක්ෂණ රූප 4යි විඤ්ඤාති රූප 2යි. ඒවත් අතීත වර්තමාන අනාගත. ඊට පස්සේ සප්ත දශායුෂ්ක අතීත රූප 22ක් අනාගත රූප 22ක්. මුල් චිත්ත වීතියට අරමුණු හැටියට තිබුණා. මේකටත් තියෙනවා. මෙතන දැනගන්න මේ කියන ඒ කාමාවචර මුල් චිත්ත වීතියට අරමුණු හැටියට තිබුණු අරමුණු මෙතන මේ දක්වන්නේ මෙතනත් එනවා මේ කියන්නේ මේ චිත්ත වීතියට අරමුණු හැටියට දක්වන්නේ මේවා අවිභූතාරම්භන අප්‍රකට අරමුණු. මුලින් චිත්ත වීතියේදී ඒ ටික විභූතයි. මේ චිත්ත වීතියේදී මේ චිත්ත වීතියට අරමුණු වෙන්නේ ඒ අවිභූත අප්‍රකට මේ කාමාවචර ධර්ම. ඊට පස්සේ මෙතන තියෙනවානේ රූපාවචර සිත් අරූපාවචර සිත් ඊළඟට ලෝකෝත්තර සිත් ඒවල යෙදෙන චෛතසික ඊට පස්සේ නිර්වාණ ප්‍රඥප්තිය. ඒතර මේ අරමුණු ටික අර මුල් චිත්ත වීතියට ගැනුණු අරමුණු නෙවෙයි. ඒකට අමතර අරමුණු හැටියට මෙන්න මේ අරමුණු ටිකයි මේ චිත්ත වීති අරමුණු හැටියට ගැනෙන්නේ. හොඳයි. එතකොට මෙන්න මේ කියපු අරමුණු අතරින් යම්කිසි ආරම්භණයක් මනෝද්වාරයට සුද්ධ මනෝද්වාරයට ආපాతගත වෙනවා. ඒ අවස්ථාවේදී භවාංග චලනය. ඊට පස්සේ භවාංග උපච්ඡේදේ. මේකෙදිත් අතීත භවාංගයක් දක්වන්න බෑ. මොකද මේක අරමුණකවත් ආයුෂයේ චිත්තක්ෂණ 17ක් නැහැ. අතීත භවාංග නැහැ නිසා භවාංග චලන භවාංග උපච්ඡේද ඊට පස්සේ මනෝද්වාරා වජ්ජණයෙන් මෙන්න මේ අරමුණු අතරින් ඒ ආපాతගත වෙන අරමුණ ගන්නවා. අරමුණු කරනවා. ඊට පස්සේ අරමුණම ගනිමින් ජවන් 7ක් පහළ වෙනවා. එතනින් චිත්ත වීති අවසන්. තදාරම්මන පහළ වෙන්නේ නැහැ. තදාරම්මන පහළ වෙන්නේ නැහැ. එතකොට තදාරම්මන පහළ නොවි මනෝද්වාරා වජ්ජනී සහ ජවන් පහළ වී අවසන් වෙන චිත්ත වීති මේක. මේකට කියනවා සප්ත දශායුෂ්ක නොවන අවිභූතාරම්මන චිත්ත වීති කියලා. අවිභූතාරම්මන චිත්ත වීති. එතකොට දැන් අපි මනෝද්වාරා වජ්ජන සිත දන්නවා අපි ඒක ක්‍රියාසිතක්. ඊට පස්සේ ජවන් 7 විදිහට පහළ වෙන්නේ මේ චිත්ත වීතියේ කාම ජවන් 29න් එකක්. නමුත් දැන් මේ නිර්වාණය වගේ අරමුණක් මේ කාම ජවන් 29න් කොයි සිතින් මේ කියන්නේ ඕනම සිතකින් අරමුණු කරනවා කියන්නේ නැහැ. එම අරමුණු කරන්න බෑ. ඒ නිර්වාණය සහ ඒ ලෝකෝත්තර මේ ධර්ම මේ ආදී අරමුණු කරන සිත් කිහිපයක් පමණයි තියෙන්නේ මේ කාමජවන් 29 අතරේ. හැම සිතක්ම අරමුණු කරනවා නෙවෙයි. ඒ සිතට සුදුසු අරමුණු තමයි අරමුණු කරන්නේ. එතකොට අපි අර ආරම්මන සංග්‍රහයේදී අපි ඉගෙන ගත්තා. සියල්ලම අරමුණු කරන සිත් තියෙනවා. ඊට පස්සේ කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිත් තියෙනවා. කාමාවචර ධර්මත් ඒ වගේම
රූපාවචර අරූපාවචර මේ ධර්ම අරමුණු කරන සිත්. මේ විදිහට සිත් බෙදුවා. එතකොට අන්නේ සිත් වලින් පමණයි ඒ ධර්ම අරමුණු කරන්නේ. නිසා මතකයේ තියාගන්න මේ දැන් මේ කාමජවන් 29 අතරේ තියෙනවනේ අකුසල් සිතුත්. අකුසල් සිතින් නිවන අකුසල් සිතට නිවන අරමුණු වෙන්නේ නැහැ. එතකොට අපි ඒ සිතින් අරමුණු කරන්නේ මොනවද කියන එක ඉගෙන ගත්තා. ඊට අනුරූපීව තමයි මේ ජවන් පහළ වෙන්නේ ඒ අරමුණට අනුරූපීව. ඒක මතකයේ තියාගන්න අපිට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන් මේ අරමුණු අතරින් ඒ ජවන් සිත් වලින් අරමුණු කරන්න පුළුවන් අරමුණු මොනවද කියන එක අපිට පසු පාඩමකදී ඉගෙන ගන්න පුළුවන්. දැනට මතකයේ තියාගන්න මේ අරමුණු අතරින් අරමුණක් සුද්ධ මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් මනෝද්වාර වජ්ජනයේ වීතිසිතක් හැටියට මුලින්ම පහළ වෙනවා. ඊට පස්සේ සුදුසු පරිදි කාම ජවන් 29න් එකක් ඒ අරමුණට අනුරූපී පරිදි 7 වාරයක් පහළ වෙනවා. ඊට පස්සේ තදාරම්මන නැහැ. තදාරම්මන පහළ වෙන්නේ නැහැ. එතකොට පැහැදිලි කරනවා මේ වීති දෙකෙන් විභූතාරම්මන වීතියට අරමුණු මදවන්නේ තදාරම්මන නිසායි කියලා. දැන් අර මුලින් චිත්ත වීතියට අරමුණු අඩුයි. කාම අරමුණු විතරයි. කාමාවචර අරමුණු විතරයි තියෙන්නේ. නමුත් මේ දෙවෙනි වීතියට රූපාවචර අරූපාවචර ලෝකෝත්තර අරමුණුත් තියෙනවා. ප්‍රඥප්තිත් තියෙනවා. එතකොට පිරිසට මතක ඇති අර ආරම්මන සංග්‍රහයේදී පැහැදිලි කරා මේ තදාරම්මන සිත් වලට. තදාරම්මන සිත් කියන්නේ මේ විපාක මහා විපාකටත් සම්පීර්ණ තුනත් මේ විපාක. ඒ සිත් වලින් අරමුණු කරන්නේ කාම ධර්මයන් පමණයි කියලා. කාම ධර්ම කියන්නේ කාමාවචර සිත් 54යි, ඒවල යෙදෙන චෛසිකයි රූප 28යි. එතකොට ඒ තදාරම්මන සිත් කියලා කියන්නේ දුර්වල සිත් කොටසක්. ඒ වලින් අරමුණු කරන්න පුළුවන් වෙන්නේ කාම ධර්ම පමණයි. ඒතර තදාරම්මන යම් චිත්ත වීති වල පහළ වෙනවා නම් ඒ චිත්ත වීති වලට අරමුණු වෙන්නේ කාම ධර්ම පමණයි. ඒ නිසා මේ මුල් චිත්ත වීතියේ අරමුණු හැටියට ඔය රූපාවචර අරූපාවචර ආදී අරමුණු එන්නේ නැහැ, ගැනෙන්නේ නැහැ. ඒකට තදාරම්මන මේ වීතියේ පහළ වෙන නිසා. එතකොට එය කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිතක් බව ආරම්මන සංග්‍රහය දක්වා ඇත. හොඳයි. එතකොට තදාරම්මනේ ඇතිවන වීතියකට කාමාවචර ධර්ම හැර අනිකක් අරමුණු නොවිය හැකිය. හොඳයි. එතකොට අපි දැන් මේ චිත්ත වීතියට චිත්තක්ෂණ 14ක් නැති අවිභූතාරම්මන චිත්ත වීතිය. අරමුණු මොනවද කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට මෙන්න මේ අරමුණු අර මනෝද්වාරයට පැමිණෙන ආපాతගත වන අරමුණු අතර කොයි තැනද තියෙන්නේ? කොයි තැනද නියෝජනය වෙන්නේ කියන එක අපි රූප සටහනට අනුව බලමු. හොඳයි. ධම්මාරම්මන යටතේ අපි බලමු කොයි තැනද පැමිණෙන්නේ කියලා. අපි පසුබිම ලකුණු කරලා පාට කරලා තියෙන අරමුණුයි මේ චිත්ත වීතියට අරමුණු වෙන අරමුණු. අතීත ප්‍රසාද රූප යටතේ තියෙන අතීත ප්‍රසාද රූප 5, ඊළඟට අනාගත ප්‍රසාද රූප 5. හොඳයි. ඊළඟට සූක්ෂම රූප යටතේ අපි බලමු අතීත සූක්ෂම රූප යටතේ සූක්ෂම රූප 16ම එනවා. ඊළඟට වර්තමාන සූක්ෂම රූප යටතේ එන්නේ අර විඤ්ඤාති රූප 2ක් ලක්ෂණ රූප 4ක් පමණයි. ඊළඟට අනාගත සූක්ෂම රූප යටතේ සූක්ෂම රූප 16ම ගෙනෙනවා. ඊළඟට සිත් යටතේ බලන්න කෙටි ක්‍රමයෙන් නම් 89යි, දීර්ඝ ක්‍රමයෙන් 121යි.
බාණ්ඩේ කාමාවචර අතීත කාමාවචර සිත් වර්තමාන කාමාවචර සිත් අනාගත කාමාවචර සිත් කියන මේ 54ම ගෙනෙනවා. ඊළඟට අතීත රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් 67 වර්තමාන රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් 67 අනාගත රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් 67ක් ගෙනෙනවා. ඊළඟට චෛතසික බාඩ චෛතසික අපි කොටස් දෙකට බෙදලානේ දැක්වේ. කාමාවචර සිත්වල යෙදෙන චෛතසික සහ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික හැටියට. එතකොට මෙතන මේ සියලුම චෛතසික ගෙනෙනවා. අතීත කාමාවචර සිත් මේ චෛතසික 52 ඊට පස්සේ වර්තමාන කාමාවචර සිත්වල යෙදෙන චෛතසික 52 අනාගත කාමාවචර සිත්වල යෙදෙන චෛතසික 52 ඊට පස්සේ අතීත රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික 38 වර්තමාන රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික 38 අනාගත රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික 38. එතකොට අපි මෙතන 52ට 38 එකතු කරන්නේ නැහැ. මේ සියල්ලම ගත්තොත් අපිට පොදේ ගන්නකොට චෛතසික 52යි එන්නේ. හොඳයි. ඊළඟට බලන්න නිර්වාණය. කාල විමුක්ත නිර්වාණයත් මේ චිත්ත වීතියට ආරම්භණයක් හැටියට ගනිනවා. කාල විමුක්ත නිර්වාණය. හොඳයි. ඊළඟට ප්‍රඥප්තිය. කාල විමුක්ත අර්ථ නාම කියන මේ දෙවදෑරුම් ප්‍රඥප්තියක් මේ චිත්ත වීතියට අරමුණක් හැටියට ගැනීම. හොඳයි. එතකොට අපි බලමු ගෝචර රූප පස්සේ යටතේ මේ රූප කොයි තැන්වලද තියෙන්නේ කියලා. බලන්න රූපේ යටතේ අතීත රූපේ සහ අනාගත රූපේ ගැනීම. ඊළඟට ශබ්දේ යටතේ අතීත ශබ්දේ සහ අනාගත ශබ්දේ ගැනීම. ඊළඟට ගන්ධේ යටතේ අතීත ගන්ධේ සහ අනාගත ගන්ධේ ගැනීම. රසේ යටතේ අතීත රසේ සහ අනාගත රසේ. ඊළඟට පොට්ටබ්බේ යටතේ අතීත පොට්ටබ්බේ පඨවි තේජෝ වායෝ ඊළඟට අනාගත පොට්ටබ්බේ පඨවි තේජෝ වායෝ. එතකොට මෙන්න මේ අරමුණු මෙතන ඔය අපි ලකුණු කරලා තියෙන අරමුණු තමයි මේ සප්ත දසායස්ක නොවන අවිභූතාරම්මන වීතියට අරමුණු හැටියට ගැනීම. හොඳයි. එතකොට අපි සාමාන්‍යයෙන් හිතලා බලමු දැන් අර මුලින් චිත්ත වීතියට අපි රූප රාමෝස්සේ පැහැදිලි කරන්න අපි ගත්තේ උදාහරණයේ අතීත රූපාරම්මණයක්නේ. දැන් මේකෙත් අතීත රූපාරම්මණේ එනවා අරමුණක් හැටියට. අර සප්තදසායුෂ්ක අතීත රූප 22 යටතේ. එතකොට ඒ චිත්ත වීතියේදී උනේ වෙනසේ රූපේ විභූතාරම්මණය. මේකෙදී අවිභූතාරම්මණය. එතකොට අපි ඒ අරමුණම අරගෙන මේ වීතියත් පැහැදිලි කරගන්න. එතකොට අපි අවිභූතාරම්මණයක් කියනකොට දැන් අපි අතීතේ මල දකිනවා. යම් දවසක කලින් අපි මල දකිනවා. නමුත් ඒ මලේ එක්කෝ පැහැය වර්ණ රූපේ එච්චර ප්‍රකට නැහැ. වර්ණ රූපේ එච්චර තීව්‍ර නැහැ. එතකොට අන්න ඒ වෙලාවේදී අපි ඒක දකිනකොට මේ ඒ අවස්ථාවේදී අරමුණේ වර්ණ රූපේ ප්‍රබල නැති නිසා ඒ සිතට ඒක ප්‍රබල අරමුණක් නෙවෙයි. එහෙම නැත්නම් අපි ඒ සිතෙන් ඒ අරමුණ බොහොම තීව්‍ර විදියට ගන්නෙ නැහැ. අන්න ඒබඳු අරමුණක්. ඒබඳු අරමුණක් දැන් මේ මල නිරුද්ධයි. මල දැන් නැහැ. දැන් අපිට ඒ අරමුණ සිහිපත් වෙනවා. සිහිපත් වෙනකොට ඒක අවිභූත ආරම්භණයක්. අප්‍රකට අරමුණක් හැටියටයි මේ සිහිපත් වෙන්නේ. මොකද අර මලේ එච්චර පැහැයක් නැහැ.
නැත්තම් ඒක අපි ඊටාම වමනාවෙන් බැලුවා නෙවෙයි ඒ දිහා. ඒකට ඒක සාමාන්‍ය විදියට තමයි අරමුණ ගත්තේ. ඒක තදින් ඒ අරමුණ ගත්තේ නෑ. එබඳු අරමුණක් අපිට නැවත සිහිපත් වෙනකොට ඒක ප්‍රකට අරමුණක් විදියට නෙවෙයි සිහිපත් වෙන්නේ. අවිභූත අරමුණක් හැටියට. එතකොට අන්න ඒ විදිහේ අවිභූත රූපයක් ඒ මල අවිභූත මල අපිට දැන් සිහිපත් වෙනවා. අතීතේ ඒක දැක්කේ ඒක නිරුද්ධ වෙලා ඉවරයි දැන් නැහැ. අතීතයේදී නම් චිත්තක්ෂණ 17ක ආයුෂයක් තිබුණා දැන් නැහැ. එතකොට එබඳු අවස්ථාවකදී අන්න මනෝද්වාරයට සුද්ධ මනෝද්වාරයට ආපాతගත වෙනකොට භවාංග චලනයේ ඊට පස්සේ භවාංග උපච්ඡේද ඊට පස්සේ මනෝද්වාරා වජ්ජන සිතින් ඒ අරමුණු කරනවා. ඊට පස්සේ ජවන් කාම ජවන් 29 එකක් වාර 7ක් පහළ වෙනවා. ඒ අරමුණ ගනිමු. ඊට පස්සේ චිත්ත වීති අවසන්. පදාරම්මන පහළ වෙන්නේ නැහැ. එතකොට බලන්න මේ අතීත රූපේ රූපාරම්මණයක් මල කියන රූපාරම්මණයේ මේ මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් මෙන්න මේ දෙවන සප්තදශායස්ක නොවන දෙවන අවිභූතාරම්මන වීතිය පහළ වෙන්නේ කොහොමද? කොයි ආකාරයකද කියන එකයි පැහැදිලි කරගත්තේ. හොඳයි. අපි එකත් රූපරාමෝස්සේ බලමු. භවාංග 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 මේ සිත් සියල්ලම අරමුණ රුවන්වැලිසෑය. මේ අවස්ථාවේදී සුද්ධ මනෝද්වාරයට යතීත ආරම්භනේ ආපాతගත වෙනවා. ඊට පස්සේ භවාංග උපච්ඡේදය. ඊට පස්සේ අන්නේ අතීත ආරම්භනේ අවිභූත ආරම්භනේ මනෝද්වාරා වජ්ජන සිතෙන් දකිනවා. අරමුණු කරනවා. ඊට පස්සේ ඒ අරමුණම ගනිමින් කාම ජවන් 29 එකක් නැවත නැවත පහළ වෙනවා. 7 වාරයක්. එතකොට මේ ජවන් සිත්වල අරමුණ ඒ අතීත ආරම්භනේ. හතරවෙනි ජවනේ පස්වෙනි ජවනේ ඊළඟට 6 වෙනි ජවනේ 7 වෙනි ජවනේ මේ ජවනේ චිත්ත වීතිය අවසන්. ඊළඟට නැවත භවාංග සිත් පහළ වෙනවා. නැවත චිත්ත වීතියක් පහළ වෙන තෙක්. අපි නැවත බලමු. භවාංග 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 සේ භවාංග චලනි මනෝද්වාරයට අරමුණ ආපాతගත වෙන අවස්ථාව. ඊට භවාංග උපච්ඡේදය. ඊළඟට මනෝද්වාරා වජ්ජනී අරමුණ ගනිමින් පහළ වෙනවා. ඊළඟට පළවෙනි ජවනි 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 ජවනි
6 වෙනි ජවනය. පස්සේ 7 වෙනි ජවනය. බලන්න එතකොට වීති සිත් තියෙන්නේ 8යි. ඊළඟට භවාංග සිත්. මේ වීති සිත් 8ට අරමුණු වෙන්නේ අර වර්ණ රූපේ නැත්තම් මල. මේ චිත්ත වීතියේදී වීති සිත් තියෙන්නේ 8යි. හොඳයි. එතකොට පිරිසට පැහැදිලි සප්ත දසායුෂ්ක නොවන අවිභූතාරම්මන වීතිය. මේ රූප රාම පෙළ ඔස්සේ Tamanට පැහැදිලි. ඊට පස්සේ අපි බලමු මේ චිත්ත වීතියට අදාළ වීති සටහන. සප්ත දසායුෂ්ක නොවන අවිභූතාරම්මන වීති සටහන. එතකොට බලන්න මේකේ මුලින් භවාංගයක් දක්වලා තියෙනවා. පිට කීපයක් වුණත් දක්වන්න පුළුවන්. ඊට පස්සේ භවාංග චලනයේ භවාංග පච්ඡේද ඊට පස්සේ මනෝද්වාරා වජ්ජනේ ජවන් 7යි. එතනින් චිත්ත වීතිය අවසන්. ඊට පස්සේ නැවත භවාංගයක් දක්වලා තියෙනවා. අපිට භවාංග කීපයක් වුණත් දක්වන්න පුළුවන් මෙතනදී. වණ්ඩ වීති සිත් එතකොට තියෙන්නේ 8යි. ජවන් 7යි මනෝද්වාරා වජ්ජනේ. මේ සිත් වලට තමයි ඒ ආපාතගත වුණු අරමුණ මේ අරමුණු වෙන්නේ. හොඳයි. එතකොට මේ පාඩමේ අවසානයේට පැහැදිලි කරනවා ඇතැම් කාමාවචර ජවනයෝ සියල්ලම අරමුණු කරන්නට සමත් වෙති. එබැවින් තදාරම්මනේ නොවන අවිභූතාරම්මන වීතියට අරමුණු බොහෝ වෙයි. එතකොට මේ තදාරම්මන පහළ වෙන චිත්ත වීතියට අරමුණු අඩුයි. ඒකට අපි හේතුව පැහැදිලි කරා. මේ තදාරම්මන සිත් වලින් අරමුණු කරන්නේ කාමාවචර ධර්ම පමණයි. ඒකට කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන තදාරම්මන පහළ වෙන චිත්ත වීතියකදී අරමුණු හැටියට රූපාවචර අරූපාවචර ලෝකෝත්තර ධර්ම ගැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රඥප්ති ගැනෙන්නේ නැහැ. ප්‍රඥප්ති අරමුණු හැටියට මේ ආපාතගත වෙන්නේ නැහැ. තදාරම්මනේ පහළ වෙන චිත්ත වීතිවල. එතකොට හොඳයි. එතකොට ඒ කාරණාව තමයි මේ ඡේදයෙන් පැහැදිලි කරේ. එතකොට අපි ඔය පැහැදිලි කරගන්න යෙදුනේ අද කාම ජවන වීති යටතේ තිබුණු ඒ අවසාන වීති දෙක. අවසාන වීති දෙක. එතකොට වීති 9යි මුල් චිත්ත වීති 7 සප්ත දසායුෂ්ක වර්තමාන අරමුණක් අරමුණු කරගෙන පහළ වෙන වීති. මේ වීති දෙක සප්ත දසායුෂ්ක නොවන විභූත සහ විභූත අරමුණු කරගෙන පහළ වෙන චිත්ත වීති. එතකොට ඔය සිහින දකින අවස්ථාවේදීත් මෙන්න මේ චිත්ත වීති තමයි පහළ වෙන්නේ. සිහින දකින අවස්ථාවේදී. මේ අවසානට අපි ඉගෙන ගත්ත චිත්ත වීති. එතකොට මේ වීති පහළ වෙනවා. අපි සම්බන්ධයෙන් ඊළඟ වාරයේදී පැහැදිලි කරගමු. මතකයේ තියාගන්න සිහින දැකීම වශයෙන් මේ පහළ වෙන්නේ චිත්තක්ෂණ 17ක ආයුෂයක් නැති නැත්නම් සප්තදස ආයුෂක නොවන මේ චිත්ත වීති තමයි පහළ වෙන්නේ. හොඳයි. එහෙමනම් අපි ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ මේ මනෝද්වාර වීති ඇතිවන අවස්ථා සම්බන්ධයෙන්. ඒකට තවදුරටත් මේ පාඩමෙන් මේ චිත්ත වීති ගැන පැහැදිලි දැනුමක් Tamanට ඇති වෙනවා. ඒ වගේම ඊට පසුව තියෙනවා මේ මනෝද්වාර වීති පහළ වීමට හේතු. ඒ පාඩමිනුත් තවත් දුරටත් Tamanට මේ වීති පැහැදිලි වෙනවා. අපි මේ පාඩම් වලදී තවදුරටත් මේ චිත්ත වීති පැහැදිලි කරගනිමු මනෝද්වාර වීති. හොඳයි. එතකොට අදට අපි අභිධර්ම පාඩම
පාඩම අවසන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්න මේ පාඩමට අදාළ බලමු. මේ සප්තදශාංශක නොවන චිත්ත වීති දෙක සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් තියෙනවා. බලන්න. පළවෙනි එක. සප්තදශාංශක නොවන විභූතාරම්මන වීතිය පහළ වීමට හේතු වන අරමුණු මොනවාද? ඒකට අරමුණු ටික ලියලා දක්වන්න ඕනේ. ඊළඟට සප්තදශාංශක නොවන අවිභූතාරම්මන වීතිය පහළ වීමට හේතු වන අරමුණු මොනවාද? ඊළඟට තුන්වෙනි එක සප්තදශාංශක නොවන වීතීන්ගේ වීති සටහන් ඇඳ එහි කර්ම විපාක ක්‍රියාසිට වෙන්කොට දක්වන්න. ඔය ප්‍රශ්න තුනට පිළිතුරු ලියන්න අපි ඊළඟ දවසේ බලමු. හොඳයි. ඊළඟට අපිට තියෙන පාලි පාඩම අපි බලමු. තමන් ලියපු ටික ළඟට ගන්න. එදා අපි දුන්න සිංහලට නගන්න ප්‍රශ්න කිහිපයක් බලන්න ඉතින්. පළවෙනි එක. අහං හීයෝ මම මිත්තේහිච බහතරේහිච සද්දින් වීහින් ආහරිතුන් සකින් සෙට්ටිස්ස ගේහං ගච්චින්. අහං මම හීයෝ ඊයේ මම මිත්තේහිච බහතරේහිච සද්දින් මාගේ මිතුරන්ද සහෝදරයින්ද සමග වීහින් ආහරිතුම් වී ගෙනෙන්නට සකින් වරක් සෙට්ටිස්ස ගේහං සිටුවරයාගේ ගෙදරට ගච්චින් ගියෙමි. කස්මා තුම්හි දෙක කස්මා තුම්හේ හීයෝ ඉද න ආගච්චිත්ත. කස්මා කවර හේකින් තුම්හේ නුබලා හීයෝ ඊයේ ඉද මෙහි න ආගච්චිත්ත නොයාවෙහුද. 3. මයං හීයෝ වනංගන්වා නානා පුප්පහානිච පලානිච ඕචනිත්වා ඉද ආහරිම්හා. මයං අපි හීයෝ ඊයේ වනංගන්තා වනයට ගොස් නානා පුප්පානිච පලානිච නොයෙක් මල්ද ගෙඩිද ඕචනිත්වා කඩා රැස්කොට ඉද මෙහි ආහරිම්හා ගෙනාවෙමු. 4. කතහං තුම්හේ සුවේ නගරං ගච්චිස්සත. කතහං කෙසේ තුම්හේ නුබලා සුවේ හෙට නගරන් නගරයට ගච්චිස්සත යන්නෙහුද. හොඳයි. 5. කිමත්තහං ත්වං සුවේ ගේහං ගච්චිස්සසි. කිමත්තහං කුමකට ත්වන් නුබ සුවේ හෙට ගේහං ගෙදර ගච්චිස්සසි යන්නෙහිද. මොකටද හෙට ගෙදර යන්නේ කියලා යහන්නේ. 6. සදා බුද්ධෝ බික්ඛු සංඝස්ස පුරතෝ ගච්ඡති. සදා හැම කල්හි බුද්ධෝ බුදුරජාණන් වහන්සේ බික්ඛු සංඝස්ස පුරතෝ භික්ෂු සංඝයාට ඉදිරියෙන් ගච්ඡති වැඩම කරයි. අපි යයි කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ නිසා අපි වැඩම කරයි කියලා ගෞරවාර්ථයෙන් අර්ථයෙන් යොදනවා. 7. අඤ්ඤ දත්තෝ අහං කිප්පං නිබ්බානං සච්චි කාතුං සමත්තෝ භවාමි. එතන මේකේ ප්‍රාර්ථනාවක් මේ. අඤ්ඤ දත්තෝ ඒකාන්තයෙන් අහං මම කිප්පං වහ නිබ්බානං සච්චි කාතුං නිවන සාක්ෂාත් කිරීමට සමත්තෝ සමර්ථේ භවාමි වෙම්වා. ඒ කියන්නේ මට ඉක්මනට නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා කියන එක. 8. ඉදානි බුද්ධෝ භගවා අතිවිය විරෝචති. ඉදානි දැන් බුද්ධෝ භගවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිවිය අතිශයින් විරෝචති බබලයි. ඊළඟට 9. අහං හීයෝ ධම්මං උග්ගන් හිතුං චින්තේසින් අපිච මයිහං ගරු හීයෝන ආගච්චි. අහං මම හීයෝ ඊයේ ධම්මං උග්ගන් හිතුං ධර්මයේ ඉගෙන ගැනීමට චින්තේසින් සිතුවෙමි. අපිච නමුත් මයිහං ගරු මගේ ආචාර්යවරයා හීයෝ ඊයේ න ආගච්චි නොපමිණියේය.
10. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. පුත්තා මේ අත්ති. මේ මට පුත්තා අත්ති පුත්‍රයෝ ඇත. ධනං මත්ති ඒ කියන්නේ මේ ධනම් මේ අත්ති කියන එක. මේ මට ධනං අත්ති ධනය ඇත. ඉති යයි බාලෝ අඥානයා විහඤ්ඤති වෙහෙසෙයි. වෙහෙසෙයි. අත්තාහි අත්තනෝ නත්තිහි. අත්තනෝ තමාට අත්තාහි නත්ති. තෙමේද නැත්තේය. එතන හි කියන හි කියන්නේ නිපාතයක්. ඒකේ අර්ථයක් අපි එතන ගන්නෙ නැහැ. එතන හි කියන එකෙන් වනාහි කියලා අර්ථයක් ගන්න පුළුවන්. එහෙම ගන්නත් පුළුවන් නැත්නම් නොගෙන ඉන්නත් පුළුවන්. අපි අර්ථය ගත්තොත් අත්තනෝ තමාට හි වනාහි අත්තා නත්ති තෙමේද නැත්තේය. කුතෝ පුත්තා කුතෝ ධනං. එතකොට ඒ නිසා පුත්තා කුතෝ පුත්‍රයෝ කොයින්ද ධනං කුතෝ ධනිය කොයින්ද. මේකෙන් අදහස් කරන්නේ මේ ධම්මපදයේ ඉන්න ගාථාවක්. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට ළමයි ඉන්නවා මට ධනිය තියෙනවා කියලා අඥාන පුජ්‍යලයා ඉතින් ගොඩාක් ඉහලින් හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ ගැන හිත වෙහෙසෙනවා. මට දරුවෝ ඉන්නවා මට ධනිය තියෙනවා ඒවා සුරක්ෂිත කරන්න ළමයි පෝෂණය කරන්න ඒවටම වෙහෙසෙනවා. ඒ අය තමන් වෙනුවෙන් ඉන්නවා කියලා. අත්තාහි අත්තනෝ නත්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමාට තමාවත් නැහැ. තමන්ට ඕන විදියට තමන්ගේ ජීවිතේ තියෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ නැති වෙන වෙලාවට නැති වෙනවා කැමැත්තෙන් උනා. තමන්ට අහිමි වෙන දේවල් අහිමි වෙලා යනවා. ඉතින් එහෙම තමාට තමත් නැත්තම් කුතෝ පුත්තා කුතෝ ධනං. දරුවෝ ධනෙ කියන එක තමන්ට තමන් වෙනින් කොහොමද පවතින්නේ? ධම්මපදයේ ගාථාව. හොඳයි. ඊට පස්සේ අපි අද තවත් වාක්‍ය කිහිපයක් දීලා තියෙනවා. අර කියවාරි දුන්නු නිපාත සම්බන්ධ කරලා මේ වාක්‍ය හදලා තියෙන්නේ. මේ ටිකක් සිංහලයට පරිවර්තනය කරන්න ඕනේ. 1. මයිහම් මිත්තෝ නිරන්තරං අත්තනෝ පුත්තේ අත්තනෝ චක්කෝනි ඉව රක්කති. 2. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඊළඟට 3. තේන කොහොපන සමයේන බුද්ධෝ භගවා සාවත්තියං අනාථ පිණ්ඩිකස්ස ආරාමේ විහෙරති. අත්ථ කොහෝ අනාථ පිණ්ඩිකෝ සෙට්ටි භගවන්තං උපසංකමිත්වා වන්දිත්වා ඒකමන්තං නිසීදි. එතකොට මේ තුන්වෙනි වාක්‍යයේ මේ තේන කොහෝ කියලා කොහෝ කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අත්ථ කොහෝ කියලා තියෙනවා. ඒ කොහෝ කියන එක අර්ථයක් නැහැ. ඒවර පද පූර්ණයට යොදන විපාත. ඒ නිසා ඒවල අර්ථය හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඊළඟට 4. ඒකදා අහං මයිහං මිත්තේහිච බහතරේහිච සද්දින් අධිපතිස්ස ගේහං ගන්තා තත්ත චිරං අවසින්. 5. මහා සීවතෙහෙරෝ අරහත්තම් පත්වා අත්තනෝ පාදේ දොහවිතුම් උදකං ගහෙත්වා පීඨෙහි නිසීදි. තාවදේව සක්කෝ දේවානමින්දෝ බහෝහි දේවේහි සද්ධින් ආකාසේන ආගන්ත්වා භන්තේ අහන්තුයිහම් පාදේ දොහවිස්සාමි ඉති වත්වා තස්ස පාදේ අදොහවි. 6. නනු තුම්හේ භික්කවේ චිරං අත්තනෝ සීලන් රක්කිත්ත. 7. යස්මා මයිහම් භාතා මෙත්තා කම්මට්ටහනම් භාවේති තස්මා සෝ ඉදානි දේවෝ විය අතීව විරෝචති. මෙත්තා කම්මට්ටානං කියන්නේ මෛත්‍රී භාවනාව කියන එකයි.
දයට සුසවෝ මාතා පිතරේහි විනා වසිතුන් න සමත්තා හොන්ති. 9. අහං ධම්මං උග්ගන්හිතුං ඉච්ඡාමි අපිච්ච මයිහං මාතා පිතරෝ තස්ස න ඉච්ඡන්ති. ඊළඟට 10. මේ 10 වාක්‍ය මේක සූත්‍රයක්. තින්නම් භික්ඛවේ පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මි කතමේසං තින්නම් තතහගතස්ස භික්ඛවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින් තතහගතප්පවේදිත තස්ස ධම්ම විනයස්ස දේශේතා පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් ඉමේ සංකෝ භික්ඛවේ තින්නම් පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්. එතකොට 10 වෙනි වාක්‍යය කියන්නේ මේක මේ සූත්‍ර පිටකේන සූත්‍රයක්. මේක පරිවර්තනය කරන්න උත්සාහවත් වෙන්න අපි අමාරු වචන අමුතු වචන දීලා තියෙනවා. බලමු. මෙහි අමුතු වචන චක්ඛෝනි ඇස් සාවත්තියං සවැත් නුවර පීඨෙහි පුටුවෙහි භාවේති වඩයි තස්ස කියන එකේ අර්ථ තුනක් තියෙනවා. ඒ ඊට උන්වහන්සේගේ. එතකොට මේ තස්ස කියන වචනේ වාක්‍ය කිහිපයක එනවා. එතකොට ඒ වාක්‍යයට සුදුසු අර්ථය තමන් හොයලා මේ යොදා ගන්න ඕනේ. මේ තුනෙන් එකක් එතෙන් අර්ථ විදියට එන්නේ. එතකොට ගැළපෙන අර්ථය යොදන්න ඕනේ. ඊළඟට ඉමේසං මේ කතමේසං කවර කතවේදී කලගුණේ විඳින. එහෙම නැත්නම් කලගුණේ ප්‍රකට කරන. කතවේදී කියන එක අර්ථේ කලගුණේ විඳින. එහෙම නැත්නම් කලගුණේ ප්‍රකට කරන. කලගුණේ නැවත සිහිපත් කර කර විඳිනවා. ඊට පස්සේ දේශේතා දේශනා කරන්නා වූ තතහාගත ප්‍රවේදිතස්ස තතහාගතයන් වහන්සේ දෙසූ. ඊට පස්සේ අරහතෝ අරහත්තං රහත් බවට පත්වා පැමිණ පාතු භාවෝ පහළවීම තින්නම් තිදෙනෙකුගේ තතහාගතස්ස තතහාගත දුර්ලභෝ දුර්ලභ වේ. හොඳයි. ඒ අර්ථත් බලලා සුදුසු අර්ථ යොදමින් ඒ වාක්‍ය ටික සිංහලට පරිවර්තනය කරන්න. හොඳයි. එතකොට අද අපි පාලි පාඩමත් මෙතකින් අපි අවසන් කරනවා. එහෙනම් අද දවසේදී අපි අභිධර්ම ඉගෙන ගැනීම වශයෙන් පාලි ඉගෙන ගැනීම වශයෙන් సంతානයේ කුසල් සිතුවිලි බොහෝ ප්‍රමාණයක් පහළ කරගන්න යෙදුණා. මේ පහළ වූ කුසල් සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්න, ඉගෙන කියා ගන්න, සම්මර්ෂණය කර ගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව, වීරිය සැලසේවා. ඒ වගේම සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ උදව්පකාර අනුග්‍රහ ලැබේවා. දිව්‍යතා මණ්ඩලයේ ධාර්මික දේව ආරක්ෂාව සැලසේවා. සෑම සියලු දෙනාටම ප්‍රාර්ථනා පරිදි උතුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තියත් ඒකාන්තයෙන්ම හේතුපනිෂ්ඨේ වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අපිට මේ ධර්මයන් කියා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනෙ ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් බවෙන් පසු වන හැම දිනාටමත් ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් වෙහෙස මහන්සි දරන කැලුම් මහත්මයා ප්‍රධාන දරුවන්ටත් මේ පින් ජීවිතවලට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා. පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු.
ඒ වගේම මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුෙන් පසුවන හැම දිනාටම මේ පින් දැනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේම ජීවිත සුඛී සුවපත් භාවයටපත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම අපටත් මේ උතුම් පුණ්‍ය කර්මයේ සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිෂ්ඨේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කිවට පසු මේ වාක්‍ය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු අබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්්‍යක් සම්මා සම්බුදු දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ලෝකේ පැවැත්ම උදෙසාම ඒ පැවැත්මම අරමුණු කරගනිමින් බොහෝ දෙනාට මේ උත්තරීතර ශ්‍රී සද්ධර්මය තුලින් ජීවිත සුඛිත මුදිත භාවයට පත් කරගන්නටත් ඒ තුලින් ඝෝර කටුක සංසාර සාගරෙන් එතර වෙන්නටත් අවශ්‍ය පහුරක් තනා දීමේ අරමුණෙන් ආරම්භ කරන්නට යෙදුණු පෞරාණික ථේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 58 වැනි අභිධර්ම පුහුණුවත් පාලි භාෂා පුහුණුවත් යන වැඩසටහන් දෙකයි මේ අවසන් වෙන්නට යෙදුනේ. සත්පුරුෂ පින්වතුනි, පුරා වර්ෂයකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව ගලා යන්නා වූ මේ සද්ධර්ම ගංගාව ලෝක සත්වයාට හිතසුව පිණිස සෑම සිළු දෙනාගේම සිත් සතන් නිවාසනසාලමින් ලෞතර බුදු අමාමෑණියන් වහන්සේ විසින් සුදේශිත ශ්‍රී සද්ධර්මය සෑම කෙනෙකුන් හටම පහසුවෙන්ම දැන කියා ගැනීමට උගෙන ගැනීමට අවශ්‍ය පරිසරයේ සැලසාලීමේ අරමුණින්මයි ආරම්භ කරන්නට යෙදුනේ සහ පවත්වාගෙන යන්නේ. ඒ නිසාවෙන්ම ඔබ සෑම සිළු දෙනාටම පෞරාණික ථේරවාදයේ YouTube channelයට පිවිසීමෙන් පළමු වැඩසටහනේ පටන් මේ දක්වා තිබෙන වැඩසටහන් 58ම YouTube වීඩියෝසේ ඉගෙන කියා ගනිමින් අධ්‍යයනය කරමින් මේ ධර්මය නිසි ලෙස නිවැරදි ලෙස පෞරාණික ථේරවාදීය මතවාදයට අනුකූලවම ත්‍රිපිටක ධර්මය අට කතාවන් ටීකාවන්ට අනුගතවම දැන කියා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසාවෙන් ඔබත් මේ ධර්මය ඉගෙන කියාගෙන ඔබගේ හිතවත් පිරිස වෙතත් මේ ධර්මය ඉගෙන කියා ගන්නට සලස්වන්නට අපි ආරාධනා කර සිටිනවා. හොඳයි. එසේනම් ඒ කාරණයක් සිහිපත් කරමින් අද දිනයට නියමිතව තිබුණු පෞරාණික ථේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන නිල වශයෙන් අවසන් කරන්නටයි අපේ බලාපොරොත්තුව. මක්නිසාද මින් අනතුරුව සජීවී වැඩසටහනට සම්බන්ධ වෙන පිරිසට අවස්ථාව තිබෙනවා සුපුරුදු පරිදි ඔබට මේ තාක් යෙදුණු මේ පාඩම් 58 සම්බන්ධයෙන් යෙදුණු ගැටලු ගෞරවනීය ස්වාමින් වහන්සේට යොමු කර ඒ ප්‍රශ්න ගැටලු විසඳා ගන්නට. ඉතින් ඒ සඳහා අවස්ථාව ඉතුරු කරමින් නමුත් අපේ YouTube channelයට මුදා හැරෙන වැඩසටහන සුපුරුදු පරිදි මෙතනින් පසු අවසන් කරන නිසාවෙන් අපි සුපුරුදු පරිද්දෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේට අප විසින් ජනිත කරගත්තා වූ කුසල සමුදායත් අනුමෝදන් කරවමින් ස්වාමින් වහන්සේ විසින් ජනිත කරගත්තා වූ කුසල සම්භාරයම අපිත් අනුමෝදන් වෙමින් මේ උදාාරතර පින්කම සිද්ධ කරන කාලය පුරාවට අපේ සිතින් කයින් වචනෙන් සිතුවිල්ලකින් හෝ ගෞරවනීය ස්වාමින් වහන්සේට යම් දෝෂයක් වුණා නම් අපි ස්වාමින් වහන්සේත් කමා කරගනිමින් අපි සුපුරුදු පරිද්දෙන් වැඩසටහන නිල වශයෙන් අවසන් කරමු. හොඳයි. සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි. කාස වන්දාමි බන්තේ සුඛී හොතු.
මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදන්. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. ආදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං. සාදෝකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. සුවපත් වේවා. නිදුක් නිරෝගී දීර්ඝාසී. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ සුවපත් වේවා.